ස්වාමින් වහන්සේගේ ගෘහයේ උන්වහන්සේව නම දින්න ආපු ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපි ඉන්නේ දවස් 5ක හොඳ निराहाර යාඥා කාලයකට පස්සේ. හැබැයි මේ निराहाර යාඥා කාලය තුල ඔබ බොහෝ දෙනෙකුට ඒක මිස් වුණා. කොච්චර මේවා කිව්වත් අහන්නේ නැහැ. කොච්චර ආරාධනා කෙරුවත් එන්නේ නැහැ. ඔයගලන්ට ඕන තරම් තිබුණා එක පැයකට උදේට ආවිලා නමස්කාර කරලා යන්න. දැන් ඔයගොල්ලෝ ඔක්කොමලට වාහන තියෙනවා, බයිසිකල් තියෙනවා, කාර් තියෙනවා හැමෝටම. ටික උදේ ආවිලා පැයක් නමස්කාර කරලා යන්න හිතක් නැද්ද? හැබැයි කියනවා දෙවියන් වහන්සේට මං ආදරේ වුණා මහා කතන්දර. පෙන්නන්නේ ඒක. දෙවියන් වහන්සේට ආදරේ පෙන්නන්න. කො විශේෂයෙන්ම අපේ නමස්කාර කණ්ඩායමේ අය. බොහෝ දෙනෙක්ව මම දැක්කේ නැහැ. අඩුම ගානේ උදේ එන්න තිබුණා පැයක් නමස්කාර කරලා යන්න. ඔක්කොම වැඩ මැද්දේ. පාන්දර නැගිටලා උදේ කෑබ් දේවල් ලෑස්ති කරගෙන ඕනේ තරම් ඇවිල්ලා යන්න තිබුණා නමස්කාර කරලා යන්න පැයකට. පැය 6ම ඉන්න බෑ නම් පැයක්. එක දවසක් වෙන් කරගන්න තිබුණා. උනන්දුව තියෙනනේ ඕගලන්ට. ඕක අපිට සාක්කුවෙන් අරන් දෙන්න බෑ. ඔබට මම කිව්වා මේ සභාවේ මම වැඩ කරගෙන යන්නේ උනන්දුව තියෙන ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලොත් එක්ක මම යනවා. නැති ඒගොල්ලොත් එක්ක පස්සේ දූදුව මගේ කාලයත් නිකන් කාලා මගේ ආත්මයත් නිකන් තුවාල කරගන්න ඕනේ නෑනේ මට නේ. හොඳ නෑ නේද දේශනාව පටන් ගන්න නෝට් එකක් අද. මේ සභාවේ ඔයගොල්ලොත් එක්ක විහිළු කරන්නේ නෑ මම. මම ඉන්නේ වැඩක. මම ඉන්නේ දේව රාජ්‍යයේ ගමනේ වැඩක. ඔයගොල්ලන්ව බාර දීලා තියෙනවනේ ඔයගොල්ලන්වත් එක්කගෙන යන්න. ඒ නිසා ඕගලන්ට ඒකේ උනන්දුව ඇති කරන එක මම කරන දෙයක්. ඒක හොඳින් බැයි නම් ඒක තරවටුවෙන් කරනවා මම. ඒ නිසා ඔබගේ අවශ්‍යතාවයන් මගෙත් එක්ක බෙදා ගන්න එනකොට මේ සභාවේ දූතයා හැටියට මම ඕවා මතක් කරනවා ඔබට එතකොට. ඔබගේ අවශ්‍යතාවයන් තියෙනවානේ පවුලේ තියෙනවා, පුජ්‍යලික ජීවිතේ තියෙනවා. දෙවනන්සේගේ දේවල් බරපතල සලකන්නේ නැතුව සභාවේ වැඩ කටයුතු කරගන්න එන්න එපා. දෙවනන්සේගේ දේවල් සරලව සලකනවා ඔබ. ඔබ බොහෝ දෙනෙකුට තිබුණා එන්න. මේ අවට ඉන්නවා ගොඩක් අපේ අයනේ. පිට අය ඇවිල්ලා ආශිර්වාදය ලැබුවා. පුදුම සාක්ෂි. පාන්දර 1:00ට සම්බන්ධ වුණා, පාන්දර 3ට සම්බන්ධ වුණා, දවස් 5ේම. නමස්කාරයට මිනිස්සු. පුදුම සාක්ෂි දරුවේ 5 වෙනි දවසේ හැන්දෑවේ. හරි දුකයි මට ඒතකොට මේ මම සේවය කරන මෙහෙසනක මොකද මේගොල්ලන්ට වෙන්නේ යන්නේ? ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ වඳුරගෙන ඉන්න හැටියට ස්වර්ගයේ ඉඳී කො ප්‍රීතිය භුක්ති වෙන ගැලවීම භුක්ති විඳිනවද පොළවේ? ඔයාගේ ජීවිතේ බලපෑමක් ඇති වෙනවද තව කෙනෙකුට? සරලව ගන්න එපා දෙවියන් වහන්සේගේ දේවල්. මෙච්චර උගුරේ කෙල ලේ වෙනකන් කෑ ගහන්නේ මේ දෙවියන් වහන්සේත් එක්ක යන ගමන දවස ගානේ ශක්තිමත් කරගෙන ඔබගේ ජීවිතේ ධෛර්යය ගේන්න පුළුවන් වෙන විදිහට ඔබ සකසා ගන්න ඕන විදිහටයි කෑ ගහන්නේ මම මේ. ඒතකොට මම ඕගලන්ට සේවය කරනවා නම් අසන්තෝෂයෙන් සිටේ මොන වාසියක්ද ඕගලන්ට? මොන ප්‍රයෝජනයක්ද ඕගලන්ට? අහලා තියෙනව නේද ඒක බයිබලයේ කියනවා. හෙබ්‍රේ පොතේ 13:17 වෙනි වගන්තියේ. මොන ප්‍රයෝජනයක්ද ඕගලන්ට? මම සුසුම් ළමින් ඕගලන්ට සේවය කරනවා නම්. තේරුම් නැහැ. මට ඉඩ දෙන්න සන්තෝෂයෙන් ඕගලන්ට සේවය කරන්න. අපි යන්නේ ස්වර්ගීය ගමනකද? ඉන්නේ ස්වර්ගීය පුරවැසියෝ හරියට වැඩ. ඔව් මම දන්නවා ඔක්කොටම වැඩ තියෙනවා. අපිටත් වැඩ තියෙනවා. අපි ඔක්කොම වැඩවල යෙදෙනවා. ඔක්කොම වැඩවල දෙන්නේ ප්‍රමුඛතාවයන් මිශ්‍ර කරගන්නේ නැතුව. ඔබ ප්‍රමුඛතාවයන් මිශ්‍ර කරගත්ත එක්ක ගැන මම එකයි ගහන්නේ. දවස් 5ක් අඩුම ගානේ උදේ එක දවසක් දෙන්න තිබුණා දවස් 5. එහෙම නැත්නම් හැමදාම උදේ පැයක් නමස්කාරයකට අවිල්ලා යන්න තිබුණා ඕනේ තරම්. එහෙම උනන්දුවක් නැහැ. කොහොමද උනන්දුව මං ඇති කරවන්නේ? මේක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ දවසේදීත් පටන් ගත්ත නෝට් එක හොඳ නැහැ. එහෙනම් තව ගොඩක් දේවල් ඒ වගේ එයි මේකත් එක්ක අද. පටන් ගත්තේ හොඳ නැති නෝට් එකක නම් බලාපොරොත්තු වෙන්න එපා හොඳ ඒවායි කියලා දැන් ඉස්සරහට. ඉස්සරහට එන්න තියෙන තව ගොඩක් දේවල් ඒවා දැන් දත්මිටි කාගෙන අහගෙන ඉන්න. දත්මිටි කාගෙන අහගෙන ඉමු අපි ආ. නැත්තම් නැගිටලා යන්න. අහගෙන ඉන්න බෑ නම් නැගිටලා යන්න. අවසරය තියෙනවා. හරි විදිහට යනවා නම් කියලා යන්නේ. අතන කියලා. නැත්තම් නැගිටලා මටත් විරිත්තගෙන මූණ එල්ලගෙන යන්න. දෙකටම ඔට්ටුයි මම. මොකද මම වැඩ කරන්නේ දෙවියන් වහන්සේට. ඔබට සේවය කිරීම තුලින්. ඉතින් ඔබේ සේවය කරනකොට ඔබ ඒකත් එක්ක වැඩ කරන දූතයන්ගේ මෙහෙකරුවන්ගේ සිතට ප්‍රීතිය ගේන්න.
අනිත් වැඩ ඔක්කොම තියෙනවා අපිට ඒවා ඔක්කොම තියෙනවා තමයි අපි දන්නවා ඒවා තියෙනවා මොකද වැඩ නැත්තේ වැඩ කරන්න තමයි අපි තියාලා තියෙන්නේ හැබැයි ප්‍රමුඛතාවයන් මිශ්‍ර කරගෙන යන්නේක ගැන මම හරිම අසන්තෝෂයි මොකද මේ සභාවේ දූතයා හැටියට වැඩ කරන දෙවිඳුන් මට බාර දීලා තියෙනවා නම් ඕගොල්ලන්ව සෙනගක් හැටියට ඕගොල්ලෝ නිකන් ඇල්මැරුණු ගතියේ ඉන්නවා නම් මොන ප්‍රයෝජනයක්ද මිනිස්සුන්ට ඕගොල්ලන්ගේ ජීවිතෙන් එතකොට අවශ්‍යතාවයක් ආපුවම එහෙම මේ ප්‍රශ්න එනකොට එතකොට නම් එනවා අඬාගෙනනේ ඒව හොඳට තියෙන වෙලාවෙදී ඇවිල්ලා දෙවිඳුන්ට ප්‍රීතිය සන්තෝෂය ප්‍රකාශ කරලා ඒතුළු ශක්තිය ලබාගෙන ඒවට මුණ දෙන්න පියවර ගන්න නැහැ ඒක ගැන මම කියන්නේ අපි ඉන්නේ එළිදරව් පොතේ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා තුන්වෙනි පදයේ මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නාද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය මක්නිසාද කාලය ළඟය කාලය දුරද ලියවිල්ල කියනවා කාලය ළඟය කියලා එහෙනම් සූදානම් වෙන්න කාලය ළඟ නම් ඔබ දන්නේ නැහැනේ කාලය ළඟයි කිව්වම කොච්චර ළඟද කියලා බයිබලයේ කියනවා කාලය ළඟයි කියලා ඒක අපි විශ්වාස කරනවා ඒකින්ද අපි ඒකට සූදානම් වෙනවා පළවෙනි පරිච්ඡේදයේ අපි දැක්කා යේසුස් ස්වාමීන් වහන්සේ මලුන්ගෙන් උත්ථාන වුණා වූ යේසුස් වහන්සේගේ මහිමා ශ්‍රීය යොහන් තුමා දකිනවා ඒ දර්ශනය ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදවල අපි දැක්ක සභාවල් වල තත්වය යොහන් තුමා සභාවල් 7ක වැඩ බලන්නා වූ සභාපාලකවරයා හැටියට වැඩ කෙරුවේ සභාවල් 7ක ඒ සභාවල් 7 තමයි එපීසී සභාව ඉඳලා ලවෝදිකේ සභාව වෙනකන් තිබුණා වූ සභා 7 ඒකෙන් සභාවල් 5ක් ගන්නම දෙයක් නැහැ සභාවල් 2ක් දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණා ස්මර්නා සභාව සහ ෆිලඩෙල්ෆියාව ලවෝදිකේ සභාව දූෂිතම සභාව අපි ඉන්නේ ඒකේ දූෂිතම සභාව ඉන්නේ සුදෝ යොහන් තුමා ඒ දර්ශනයේ දකිනවා යේසුස් ස්වාමීන් වහන්සේව දොරෙන් එළිය දාලා තිබුණේ යේසුස් වහන්සේ එළිය ඉඳගෙන දොරට තට්ටු කරනවා කවුරු හරි දොර ඇරියොත් මං ඇතුළට එන්නම් යේසුස් වහන්සේ එළිය දොරෙන් තුන්වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය එක කියන්නේ මෙන්න මම දොර ළඟ ඉඳගෙන තට්ටු කරනවා මගේ හඬ ඇසුවොත් මම ඇතුළට ඇවිල්ලා ඔබ එක්ක සහභාගීකම් පවත්වනවා අන්තිම එක්කෙනා ස්වර්ගයට ගියාට පස්සේ ස්වර්ගයේ දොර ඇරිලා තිබුණා හතරවෙනි පරිච්ඡේදයට එනකොට ස්වර්ගයේ දොර ඇරිලා තිබුණා දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන ඒකේ ප්‍රකාශ කරුවා වැඩිමහල්ලෝ 24 දෙනා වටේ ඉඳගෙන නමස්කාර කරනවා ස්වර්ගයේ විශාල ශබ්දයක් ප්‍රශංසාවක් නමස්කාරයක් ගියා පස්වෙනි පරිච්ඡේදයට එනකොට අපි දැක්කා ස්වර්ගය සැබෑ වූ ස්ථානයක් කියලා අපි ඉගෙන ගත්තා ඒක නිකන් මනංකල්පිත ස්ථානයක් නෙමෙයි ඒක අපිට හරිම අදාළ ස්ථානයක් කියලා අපි ඉගෙන ගත්තා ඒක අපිව නැවත පමුණවන්නා වූ ස්ථානයක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් මේ වසරේ අපේ තේමාව සභාවේ අපව නැවත පමුණවන දෙවියන් වහන්සේ. ඒක තමයි තේමාව අපි ගෙනියන මේ අවුරුද්ද පුරාවට. ඒතකොට ස්වර්ගය සැබවින්ම නැවත පමුණවන තැනක් අපිව. දැන් ඔබ යේසුස් වහන්සේව අදහගෙන ඉන්න මිනිසෙක් නම් දැන් ඔබ ස්වර්ගයේ. ඒක ගැන දෙකක් නැහැ. හැබැයි ඒ ස්වර්ගයේ ඉන්නවා නම් ස්වර්ගයේ පුරවැසියෝගේ ජීවිත රටාව මෙහෙ පෙන්වන්න. මෙහෙ පෙන්වන්න මම ස්වර්ගයේ ඉන්නේ කියලා. ඒ ස්වාංශය ඕක තමයි මේ මතේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 7 වෙනි පරිච්ඡේදයට කියුවේ. කන්ද උඩ දේශනාවේ විශේෂයෙන්ම ස්වර්ගීය පුරවැසියගේ ජීවිතය උළ තියෙනා වූ ගුණාංග ගැන. ඒව දවසෙන් දවස මෙනෙහි කරන්න. මම ඔබට කියනකොට ඔබ ස්වර්ගයේ කියලා ඔබට හරි සන්තෝෂ ඇති. ආනේ ඔව් මේවා ඔක්කොම අපේ තියෙන ඒත් අපි ස්වර්ගයේනේ. ස්වර්ගය නම් පෙන්නපල්ලා මිනිස්සුනේ. ස්වර්ගීය ගති ලක්ෂණ ගුණාංග. ස්වර්ගයේ ඉන්නවා කියනවා නම් ගති ලක්ෂණ පෙන්නපල්ලා. ඒක තමයි ලියවිල්ල. ස්වර්ගීය පුරවැසියගේ ජීවිතයේ තියෙනෝනේ ගුණාංග. 8ක් අපි ඉගෙන ගත්තා 5 වෙනි පරිච්ඡේදයේ. දැන් මම ඕක ලොකු අධ්‍යයනයක් කරුවා. ඒ කාලය තුලත් අවසාන දවසේදී. ඉතින් ඒක නිසා මේකේ ස්වර්ගය හරිම අලංකාර ස්ථානයක්, ප්‍රතිචාරයේ තියෙන ස්ථානයක්. එනිසා අපිට බෑ නිකන් කටවල් වහගෙන ඉන්න. ඔහේ දෙන දේ කාලක් වෙන දේ බලාගෙන ඉන්න මිනිස්සු වෙන්න බෑ අපිට. දේවල් සිද්ධ කරවන අය වෙන්න ඕනේ අපි. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව දේවල් සිද්ධ කරවන අය. නිකන් ඔහේ ඉඳගෙන කටබලියාගෙන ඉන්න අය නෙමෙයි. ඒකට ඕනේ ඇතුලේ ජවය, ඒකට ඕනේ ඇතුලේ බලය, ඒකට ඕනේ ආත්මයන්න් වහන්සේගේ ඇතුලේ ජුවලිතය. ඒක ලබන්න තමයි මම මේ කෑගගා කියන්නේ වරෙල්ලා කියලා. පිටින් ඒගොල්ලෝ ගොඩාක් ඇවිල්ලා ආශිර්වාද ලැබුවා ඒ කාලය තුල.
උනාක් අය ඇවිල්ලා පිටින් ආශිර්වාද ලැබුවා. ඒ දවස් ගානෙම පුදුම සාක්ෂි ඒගොල්ලෝ බෙදාගත්තේ. මට හරි දුකයි. ඒකට ඕගොල්ලන්ව මතක් කරන මේ මූණු දකින්නකොට මට හරි දුකයි. මොකද මේ මූණු ගොඩක් මම එදා දැක්කේ නැහැ. එක දවසක්වත් දැක්කේ නැහැ. මෙතන ඉන්න මූණු ගොඩක් අඩුම ගානේ එක පැයකටවත් ආවේ නැහැ නමස්කාර කරන්න. ඒක ගැන මම ඕගොල්ලන්ට තරයේ චෝදනා කරනවා. මොකද ඕගොල්ලෝනි ආත්මික දේවල් බොහොම සරලව සලකගෙන උදේ ඉරිදට ඇවිල්ලා නමස්කාර කරලා ගියා නම් ඇති අපිට. අපිට වැඩ තියෙනවා. ඔව් ඉරිදට ඇවිල්ලා නමස්කාර කළා. අපිට තියෙන වැඩේ මේ වැඩේට තමයි මම පොළඹවන්නේ ඕගොල්ලන්ව. දෙවියන් වහන්සේ ඉදිරියේ භුක්ති විඳින්න ගැලවීම. ස්වර්ගීය පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න පොළවේ. 6 වෙනි පරිච්ඡේදයට එනකොට අපි දැක්ක මුද්‍රාවල් කඩනවා. මුද්‍රාවල් 7 කැඩුවා. පළවෙනි එක ආව රැවටිල්ලේ මුද්‍රාව, දෙවෙනි එක ආව විනාශයේ මුද්‍රාව, තුන්වෙනි එක ආව බලාපොරොත්තු රහිත මුද්‍රාව, හතරවෙනි එක ආව මරණයේ මුද්‍රාව. මේ මුද්‍රා 4 කඩනකොට ඉස්සෙල්ලාම ආව සුදු අස්සෙක් රැවටිලිකාරයා, දෙවෙනුව ආව රතු අස්සෙක් යුද්ධය, තුන්වෙනිව ආව කළු අස්සෙක් සාගතය, හතරවෙනුව ආව ඇල්මැරුණු අස්සෙක් මරණය. ඊට පස්සේ පස්වෙනි මුද්‍රාව කැඩුවා. පස්වෙනි මුද්‍රාව කඩනකොට අපි දැක්ක මොකද උනේ කියලා. පූජාසනයේ යට හිටියා වූ මිනිස්සු ඒ ආත්ම මොරගසල කිව්වා කවදද ස්වාමිනී මේ විරුද්ධව නපුරුකම් කරන දුෂ්ටකම් මිනිත් කරන විරුද්ධුන්ට විරුද්ධව ඔබ වහන්සේ ක්‍රියා කරන්න යන්නේ කවද්ද? දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ 7 වෙනි පරිච්ඡේදයට එනකොට අපිට කිව්වා කාටද හිත ගන්න පුළුවන් 6 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය අහන ප්‍රශ්නය කාටද හිත ගන්න පුළුවන් උන්වහන්සේ ඉදිරියේ 7 වෙනි පරිච්ඡේදයේ එනකොට කිව්වා 1,44,000 යුදෙව්වෝ. ඊට පස්සේ කිව්වා බොහෝ ගණන් කරන්න බැරි සමූහයක් දෙවියන් වහන්සේ පීඩා කාලේ ඒගොල්ලන්ට මැරෙන්න වෙනවා පීඩා කාලේදී. ඒගොල්ලෝ ජීවිතේ පූජා කිරීමෙන් තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්නේ ජීවිතේ පූජා කිරීමෙන්. ඒක නිසා ඒකෙදී අපි දැක්කා 7 වෙනි පරිච්ඡේදයට එනකොට ස්වාමින් වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේ කෙරේ අදහගෙන සිටින අයට දැනුණා. ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ව බලාගත්තා, ඒගොල්ලන්ව නඩත්තු කෙරුවා, ඒගොල්ලන්ට හැමදාම සැපයුවා, ඒගොල්ලන්ව පවත්වාගෙන ආවා. ඊට පස්සේ අපි දැක්කා ස්වාමින් වහන්සේ නිතරම ඒගොල්ලන් දිහා ඇස් යොමු කරගෙන හිටියා කියලා. ස්වාමින් වහන්සේ අපි කෙරේ ඇස් යොමු කරගෙන නැද්දි අපි එහෙම ඇස් යොමු කර යනවා. ඒක තමයි අද දවසේ වරහන් ඇතුළේ කිතුණු වාගේ ජීවිතයේ තත්ත්වය. බයිබලයේ ඉගෙන ගන්නවා යේසුස් වහන්සේ ඇහිපිල්ලම් ගහන්න නැතුව මගේ දිහා බලන් ඉන්නවා කියලා. නිදිබර වීමක් නැතුව මං ගැන සලකනවා කියලා. අපි ඒව සුළුවට සලකන අපේ වැඩ කළා ඉතුරු වුණොත් අපේ තමයි දෙවිඳුන්ට දෙන්න බලාගෙන ඉන්නේ. අපේ. ඔයාගේ දේවල් දීලා දෙවිඳුන් සන්තෝෂ කරන්න උත්සාහ කරන්න එපා. ඔයාට දෙයක් නෑ දෙන්න. මොනවද ඔයාට දෙන්න තියෙන්නේ? ඔයාගේ දීමනාවල් ගැන, දසෙන් කොටස් ගැන, ඔයාගේ ටැලන්ට් ගැන ඔයා හිතනවාද ඕවා දීලා දෙවිඳුන් සතුටු වෙයි කියලා? දෙවිඳුන්ට ඔබ ලං වෙන්නද? මෙතන ඇවිල්ලා මේ දේවල් කරුවාට දෙවිඳුන් සතුටු වෙන්නේ නැහැ. දෙවිඳුන් සතුටු වෙන විදිහට ඒක කරන්න. සතුටු වෙන විදිහට ඒක කරන්න. සතුටු වෙන්නේ ඔයාගේ ජීවිතේ යාගයක් හැටියට උන්වහන්සේට ඔප්පු කරලා තියෙනවා නම් විතරයි. නැත්නම් ඔයා කරන්නේ නිකන් ලෝකේ විදිහට ඔයාගේ තෘප්තියට විතරයි ඔයා දේවල් කරන්නේ. දෙවිඳුන් ඒකට සන්තෝෂ නැහැ. දෙවියන්වහන්සේ එතන නැහැ. මතක තියාගන්න. ඊට පස්සේ අපි දැක්කා මේ 7 වෙනි පරිච්ඡේදයේ අවසාන කොටසට එනකොට විශාල සමූහයක් දෙවියන්වහන්සේ මුදවා ගන්නවා. ඒගොල්ලන්ව නිදහස් කරනවා. ඒගොල්ලන්ගේ චරිතාංග ගැන අපිට පෙන්වනවා. ඒගොල්ලන්ගේ ඉරණම මොකද්ද වෙන්නේ කියලා අපිට පෙන්වනවා 7 වෙනි පරිච්ඡේදය. ඊට පස්සේ 8 වෙනි පරිච්ඡේදයේ එනකොට පළවෙනි හොරණෑව පිඹිනවා. පළවෙනි දූතයා ඇවිල්ලා. මේවා මේ සුරංගනා කතා නෙමෙයි හොඳේ. මේවා ඉදිරියේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල්, දැනට සිද්ධ වෙමින් තියෙන දේවල්. මේවා මේ නිකන් 555 ජාතකයේ වගේ නේ. 550 මොකක්ද 59. මම අහගෙන මේ ළඟ තියෙන 559 නෙමෙයිලු ඒක 49 ලු තියෙන්නේ. එනකොට 550ක් කියන්නේ ලේසි හින්දාලු එහෙම කියන්නේ. මේ ළඟදී මට ඇහුණා ඒක. ඒ වගේ කතා නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ජීවමාන සත්‍යතාවයේ වූ දෙවිඳුන්ගේ මනස, සිත උන්වහන්සේ ප්‍රකාශ කරපු වචන. ඒ නිසා මේකේ අපිට කියනවා 5 වෙනි මුද්‍රාව කඩනකොට ආහසින් වැටුණා. වාට දෙන්නද අපි ගිය සුමානේ ඉගෙන ගන්න ට්‍රම්පට්ස් ගැන අපි කතා කරන 8 වෙනි පරිච්ඡේදයේ මේ මොනවාද හොරණෑ පිමිනකොට හොරණෑ පිමිනකොට අපි අද ගායනාත් කරා හොරණෑ ගාවන නේ හොරණෑ සම්බන්ධව ගීතිකාවක් මිනිසුනේ අහපල්ලා කියලා. ඊට පස්සේ අපි දැක්කා පළවෙනි හොරණෑ පිම්බම ඇවිල්ලා පොළවේ කොළ පාට තියෙන හැම එකක්ම විනාශ වෙලා ගියා. කොළ පාටක් නැහැ පොළවේ. ඔක්කොම විනාශ වුණා. ඊට පස්සේ මුහුදේ හැම දෙයක්ම විනාශ වුණා. තුනෙන් එකක් විනාශ වුණා කියලා කියනවා. ඊට පස්සේ අපි දැක්කේ බොන වතුර
මේවා ඔක්කොම වස වෙලා මිනිස්සු බීලා ඒවා මැරෙන්න පටන් ගත්තා කියලා කිව්වා. පොළවෙන් තුනෙන් එකක් මලා. ඊට පස්සේ ස්වර්ගයේ වස්තුන් ග්‍රහ වස්තුන් කඩා වැටුණා පොළවට. කඩා වැටලා විශාල විනාශ පොළවේ සිද්ධ වුණා. ඊට පස්සේ කියනවා විශාල නිශ්ශබ්දතාවයක් ස්වර්ගයේ ඇති වුණා කියලා. දැන් ඔබ නිකන් හිතන්න මම මෙහෙම කතා කරගෙන යන ගමන් විනාඩි 10කට මම නිශ්ශබ්ද වෙනවා කියලා. ඔයගොල්ලෝ බලන්න මොකද කියලා නේ? ඔයගොල්ලෝ එකපාරට කලබල බුදියගෙන හිටියත් කවුරුව නැගිටලා බලයි මොකද සද්දයක් නැත්තේ කියලා. මම එදා කිව්වා ස්වර්ගයේ සද්ද නැත්තේ. සද්ද නැති උනේ කාන්තාව නැති හින්දා නෙමෙයි කියලා. කාන්තාව ඉන්න හැමතැනම සද්දයි. කාන්තාව ඉන්න තැන සද්දයි. ඔබ සද්ද කරන්නේ නැති කෙනෙක් වුණත් මම ඔබට කියන්නේ ඔබ කාන්තාවක් නම් සද්දයි ඔබ. මොකද එළියෙන් සද්ද නොකර ඇතුලෙන් සද්ද කර කර ඉන්න අය ඉන්නවා. එළියෙන් ඇහෙන්න මොකුත් දෙන්නේ නැහැ. එළියෙන් සද්ද කරන එක්කෙනාට වඩා ඇතුලෙන් සද්ද කර කර ඉන්න එක්කෙනා හරි භයංකාරයි. නෑ ඒක අපිට අදාළ නෑ. අපේ කාන්තාව එහෙම නෑනේ නේ. ඔයගොල්ලෝ එහෙම නෑනේ. ස්වර්ගයේ නිහඬ වුණා. කාන්තාව නැති ඉඳ නෙමෙයි. දෙවියන් වහන්සේ වදන කර මම එදා ඔබට කිව්වේ සුනාමිය ඇවිල්ලා එකපාරට රැල්ල ගහගෙන ඇවිල්ලා මිනිස්සු ගියානේ ඔක්කොම පළවෙනි රැල්ල. ඊට පස්සේ මුහුද ගියා ඈතට. දැඩි නිහඬතාවයක්. කොහොමද ඊට පස්සේ ආපු රැල්ල? අඩි 30ක් උසට කොහොමද ඊට පස්සේ ආපු එක? දැන් ස්වර්ගයේ පෑ භාගයක දැඩි නිහඬතාවයක්. ඊට පස්සේ නිහඬතාවයත් එක්ක බුදුමාකාර දේවල් සිද්ධ වෙන බව දෙවියන් වහන්සේ කිව්වා. ඒක තමයි අපි 6 වෙනි පරිච්ඡේදයේ ඉඳන් ඉගෙන ගන්න. ඕක 19 වෙනි පරිච්ඡේදයට යනකම් එන්න වැඩි වෙනවා. දැන් අපි අද අධ්‍යයන කරන පරිච්ඡේදය තුල මේකේ දරුණුම තැන අපි අද ඉන්නේ. මේකේ දරුණුම තැන. ඊට පස්සේ අපි දැක්කා එතන අපි ගියේ සුමානේ ඉගෙන ගත්තා 5 වෙනි හොරණෑව පිම්බම. එතන මොකද උනේ? 5 වෙනි හොරණෑව පිම්බිනකොට අර ස්වර්ගයේ නිහඬතාවයට පස්සේ තමයි දැන් එන්නේ හොරණෑව පිම්බිනකොට. පොළොවට වැටුණා දේව දූතෙක්ව. වැටුණා වූ දූතෙක් ගැන කතා කරන දේව දූතෙක්. භයංකර දූතෙක් ගැන. අපි ගිය සුමානේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි දැක්කා ඒ භයංකර ජීවියා යතුරු දෙනවා භයංකර වලේ. කතුලක් නැති වලේ. යේසුස් වහන්සේ ගාව යතුරු තියෙන්නේ. ස්වර්ගයේ යතුරුත් උන්වහන්සේ ගාව, අපායේ යතුරුත් උන්වහන්සේ ගාව. යකා ගාව ඒව නැහැ. යකාට දෙනවා ඒ වෙලාවේ. යකත් කැමති නැහැනේ අපායට යන්න මම ඔයාලට කිව්වේ. යකා කැමතිත් නැහැ අපායට යන්න අපේ උන් කැමති වුණාට. අපේ උන් හරි සූදානම් වෙනවා අපායට යන්න. සබාවෙම ඉඳගෙන. මං කියන දේ පොඩ්ඩක් ඇතුළට දාගන්න. සබාවෙන් ඉඳගෙන අපායට යන්න සූදානම් වෙනවා. අනිත් ඒගොල්ලන්වත් ගෙනියන්න තමයි උත්සාහය. වැරදි දේවල් වලට යොමු කරවලා හුරු කරවලා. ඉතින් ඒක නිසා මේකේ යකා කැමතිත් නෑ මේ පතුලක් නැති වලට යන්න. යේසුස් වහන්සේට කිව්වා අනේ එතන තමයි යවන්න එපා අපිව කියලා. අපිව ඌරු රැල්ලට යන්න දෙන්න කියලා කිව්වා. අර වලට නම් අපිව දාන්න එපා ස්වාමිනී කියලා කිව්වා. ඔයගලන්ට මම මේ කතාව කිව්වා ගිය සුමානේ. මේක මහා භයංකර ස්ථානයක්. භයංකර ස්ථානයක්. ඊට පස්සේ ඒකේ ඒ භයංකර ස්ථානයේ ඒ යතුරු දෙනවා පතුලක් නැති වලේ ඒක ගිහිලා ඇරපුවාම එතනින් එනවා පළඟැටියෝ. ඒ පළඟැටියෝ නිකම් පළඟැටියෝ නෙමෙයි. ඒ පළඟැටියෝ එන්නේ ගෝනුසු 20ත් එක්ක තියෙන පළඟැටියෝ. උන් අපපුවම ගෝනුසු 20 කියලා මේකේ කියනවා. ඒ ගෝනුසු 20ත් එක්ක මිනිස්සු මැරෙන්න කෑ ගහනවා, මැරෙන්න අඬනවා. මිනිස්සුන්ට මැරෙන්න බෑ. ගෝනුස්සා වගේ අර පළඟැටිය ඇවිල්ලා අනිනවා මැරෙන්නේ නැහැ. ඒ 20ත් එක්ක දඟල මිනිස්සු මැරෙන්න අහනවා, මැරෙන්න හොයනවා. දැන් අද මිනිස්සු උත්සාහ කරන ජීවත් වෙන්නේ කොහොම හරි. මොනවා හරි කළා ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මේ කාලේ එනකොට ඒක කියනවා මිනිස්සු මැරෙන්න ඉල්ලනවා. මැරෙන්නේ නැහැ. මරණය හොයනවා. මරණය නිවාඩු අරගෙන මාස 5ක්. වැකේෂන් එකක් මරණයට. මාස 5ක නිවාඩුවක් මරණය. මරණය එන්නේ නැහැ. මිනිස්සු ඉන්නවා දුක් විඳ. දැන් මට කියන්න ඕනේ ඔබට එක දෙයක්. ඔබ මේවා සැහැල්ලුවෙන්ද සලකන්නේ මේ කියන වචන දෙවියන් වහන්සේගේ වචන. දැන් ඔබ දෙවියන් වහන්සේව අදහගෙන ඔබ මෙතන ඉන්නවා නම් කරුණාකරලා ජීවත් වෙන්න. දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන ජීවිතයක් ගත කරන්න. නිකන් ආගමක් අස්සේ නම් ඉන්නේ. ඔයා මේ අපායට යන මාර්ගයේ මෙතන ඉඳගෙනත් ඉන්නේ. ජීවත් වෙන්න සුභාරංචිය. ජීවත් වෙලා ඒක භුක්ති විඳින්න.
එහෙම නැති වුණොත් ඔය අනිත් ඒගොල්ලන්ට ලොකු බාධාවක් වෙනවා. ඔබේ ඒ සුභාරංචිය ඔබ ජීවත් වෙන්නේ නැත්නම් අනිත් ඒගොල්ලන්ට විශාල බාධාවක් ඒක. මොකද ඔබගේ සැහැල්ලුව අනිත් ඒගොල්ලොත් පුරුදු වෙන්න යනවා. ඔබගේ සැහැල්ලුව අනිත් ඒගොල්ලන්ට බෝ වෙනවා. ඊට පස්සේ බොරු කතා කියන අපි ආදරේ යේසුස්වන්සේට අපි කියන්න එපා කට ඇරලා. ආදරේ නම් ආදරේ කියන එක පෙන්වන්න. ආදරේ කියන එක පෙන්වන්නේ නැතුව නිකන් ආදරේ කිව්වොත් ඒක ආදරේ නෙමෙයි. එතන ස්වාමීන් වහන්සේ මෙතන අපිට මතක් කරලා දෙන්නේ මේ හොරණෑවල් පිමිනකොට මේ පස්වෙනි හොරණෑව පිමිනකොට මේකේ තිබුණු භයංකර තත්ත්වය. දැන් අපි අද එනවා 6 වෙනි හොරණෑව පිමිනකට. එන්න 6 වෙනි හොරණෑවට. අපි පටන් ගන්න යන්නේ 9 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 21ට ඒ පද කීපය. කියවමු අපි. ස්වාමීන් වහන්සේගේ වචනය සැබෑයි. ඒ වචනේ අද දවසෙත් උන්වහන්සේ කිසි අඩුවක් නැතුව කිසිම රිසර්වේෂන් එකක් නැතුව ඔබට ඇහෙන්න සලස්වනවා මම. සවෙනි දූතයා දේව දූතයාද පිම්බේය. එවිට ඒ ප්‍රාත්නම් යන මහා ගංගාව ළඟ බඳින ලද දූතයන් 4 දෙනා මුදාපන්නේයි හොරණෑව ඇතුව සිටිය සවෙනි දේව දූතයාට කෙනෙක් කියන ශබ්දයක් දෙවියන් වහන්සේ ඉදිරියේ තිබෙන රම් පූජාසනේ අං 4 කෙරෙන් මට ඇසුනේය. එවිට මිනිසයන්ගෙන් 3න් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටියේ දූතයන් 4 දෙනා මුදනු ලැබුවෝය. අසරු සේනාවල ගණන 20 කෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි. මෙසේ අස්වැන්ද උන් පිට හුන්නායද දර්ශනයෙන් දුටිමි. ගිනිද ගිනි ගල්ද ගෙන්ද ගම්ද ආකාර වූ ලාය වැසුම ඔවුන්ට තිබුණේය. අස්වැන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය. උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්ද ගම්ද නික්මුණේය. උන්ගේ කටවල් නික්මුණු ගිනිද දුම්ද ගෙන්ද ගම්ද යන මේවා මේ පීඩා 3න් මිනිසයන්ගෙන් 3න් කොටසක් මරනු ලැබුවෝය. මක්නිසාද ඒ අස්වැන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවල. වලින් මරණු නොලැබ ඉතුරු මිනිස්යෝද යක්ෂයන්ට දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නුපුළුවන් වූ රන් පිත්තල රිදී ගල් ලී යන රූපවලටත් නමස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චාත්තාප උනේ නැත. ඔවුන්ගේ වුණෝය. ස්වාමීන් වහන්සේගේ වචනයට ස්තුති වේවා. මෙතන එනකොට භයංකර එක පින්තූරයක් හැටියට වට එන්න ඕනේ. මේ එලිදරව් පොතේ මේක අධ්‍යයනය කරන කෙනා ආශිර්වාද ලද්දෙක් කියලා කිව්වා. මේක අපි හරි වෙලාවට දෙවන්නන්සේ මේ පොත අපිට අධ්‍යයනය කරන්න දීලා තියෙන්නේ. නමකට මේක අධ්‍යයනය කර කර ඉන්න ගමන් අපි ආයි. හරිද නේද? අපි දන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේගේ වෙලාව අපි දන්නේ නැහැ උන්වහන්සේගේ වෙලාව. මේකේ ගොඩක් මේ පෙන්නනවා මේ ලකුණු ඒ කියන්නේ අපිට කියන්නේ සිම්බල්ස් කියලා සංකේතයන්. ගොඩක් සංකේතයන් තියෙනවා මේ එලිදරව් පොතේ. ඒකෙන් අපිට මේ අද දවසේ දකින්න යන මේ සංකේත හරියම සිත කලබවන සංකේත මේවා. සිතට බය ඇති කරන සංකේත මේවා. ඇත්තට මේ එලිදරව් පොත ඉගෙන ගන්නකොට ඔයාට මේ බය ඇතුළට එනවා නම් හදවත ඇතුළට ඒ බය එනවා නම් දෙවියන් වහන්සේට එන උන්වහන්සේ ප්‍රඥාව දෙනවා අපිට. මොකද දේව බයනේ ප්‍රඥාව දෙන්නේ. දේව බය තමයි ප්‍රඥාව දෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනකොට ඒ බය ඔබට එනවා නම් දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මොකද එතකොට ඔයාට ප්‍රඥාව ලැබෙනවා. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන ජීවිතයක් ගත කරන්න. ඉතින් මේකේ පළවෙනි පද 12 තුල අපි ඉගෙන ගත්තේ ඒ ආපු පළඟැටි හමුදාව නේද? ඒගොල්ලෝ ඒ නපුරු ආත්ම යක්ෂ ආත්මයේ නිරේ පතුලක් නැති වලෙන් එළියට ආවේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිර කළා තිබුණේ ඒකේ. හැබැයි ඒ සංසි යතුරු දෙනවනේ. අර ආපු දේව දූතයාට යතුරු දෙනවනේ. ඒ දූතයාට යතුරු දීලා කියනවා ගිහිල්ලා අරින්න කියලා. අර වැටුණු දූතයාට මතකද ගිහිසුමානේ බැලුවේ? වැටුණු තාරකාව, අර භයංකර තාරකාව. එයා තමයි ගිහිල්ලා අරින්නේ ඒක. ඇරලා එළියට ගන්නවා. මහා සමූහයක් එළියට එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ විශාල හානි පමුණවනවා මිනිස්සයන්ට. මිනිස්සයන්ට ඒගොල්ලෝ මේ මිනිස්සයන් සම්බන්ධ වූ කාරණා වලට නේ මිනිස්සුන්ට අවශ්‍ය හැම දෙයකටම පහර දුන්නා. කොළ සම්පූර්ණයෙන්ම නැතුව ගියා. කොළ જાති නැහැ පොළවේ. පොළවේ කොළ පාටක් නැහැ. ඔක්කොම කෑවුන් ඇවිල්ලා. විනාශ කෙරුවා ඒවා. ඊට පස්සේ අපි දැක්කේ අර පළවෙනි මුද්‍රාවල් වලදී අපි දැක්කේ ඊට පස්සේ මුහුද ඔක්කොම විනාශ කෙරුවා. ඊට පස්සේ ගංගාවල් වලට පුදුම විස ඇතුල් වුණා. මිනිස්සු ඒවා බීලා මැරුණා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු හානි දැන් මේගොල්ලෝ එන්නේ පොළොවට හානි කරන්න හෝ තියෙන දේවල් වලට හානි කරන්න නෙමෙයි. මේගොල්ලෝ එන්නේ ඉන්න මිනිස්සුන්ට හානි කරන්න.
ඒකයි මේකේ භයංකාරකම. කවුද මේ මිනිස්සු ඉතුරු වෙන්න යන? දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළා. ඔයගලගේ පවුල් වල ඉන්නවනේ. ඉන්නවනේ. හැම පවුලකම ඉන්නවා. මගේ පවුලෙත් ඉන්නවා. තාම දෙවියන් වහන්සේ ගැන ගණන් ගන්න නැහැ. උඹලට පිස්සු මුන්ට පිස්සු කී තමයි අපිට කියන්නේ. ප්‍රතික්ෂේප කරනවා තාම දෙවියන් වහන්සේව. ඒගොල්ලන්ට වෙන්න යන අන්තරායක මහත තමයි මම මේ අද කියන්න යන්නේ ඔබට. එතකොට බාදරය කරන ඔබගේ පවුලේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය භාර්යාව පුරුෂයා ළමයි වෙන්න ඇති. දෙවියන් වහන්සේට බය නැතුව ජීවත් වෙනවද? උන්වහන්සේගේ කරුණාව එපා කරලා ජීවත් වෙනවද? උන්වහන්සේගේ අනුග්‍රහයට පයින් ගහලා ජීවත් වෙනවද? මේ කාලේට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙනවා. මේ කාලේට මුණ දීලා 21 වෙනි පදේ කියන මේ මිනිස්සු නෙමෙයි හැරුනේ. ඒ අස්සෙත් යක්කුන්ට වඳින්න ගත්තා. අනාචාරකම් කරන්න ගත්තා. ඔක්කොම බලිතොයිල් වලට හිත තබලා තැබුවා. ඒක අස්සෙත් 20 වෙනි පදේ 21 වෙනි පදේ 9 වෙනි පරිච්ඡේදය අපිට කියන්නේ. මෙච්චර දුකක් පැමිණිලා තාම නෑ හැරුනේ. මෙච්චර දුකක් පැමිණිලා. මෙච්චර වේදනාවක් එන්න සලස්වල දෙවියන් වහන්සේ. මේ ඔක්කොම දෙවියන් වහන්සේ වෙතින් එන්නේ. දෙවියන් වහන්සේ වෙතින් එන්නේ. යක්ෂයා දෙවියන් වහන්සේගේ සේවකයයි. යක්ෂයා ස්වාමියා නෙමෙයි. ලෝකේ අධිපතිකම් කරන්න බාර දුන්න ආදම්යාට. ඒ මුද්‍රාවනේ කඩන්නේ අර අකුලන පොතේ තිබුණු මතකද අපි කතා කරගෙන එනකොට එල්දරවපති දැන් ඔයගලන්ට ඒක වැටහෙන්න ඕනේ. එනිසා ස්වාමින් වහන්සේ අපිට මතක් කරලා දෙනවා මේ නපුරු ආත්ම එන්නේ පුදුමාකාර විදිහේ වදහිංසා පමුණවන්න මිනිසුන්ගේ ජීවිතවලට. දෙවියන් වහන්සේට හිස නමන්න, හදවත බාර දෙන්න, ධන නමන්න කැමති නැති වුණු හැම කෙනෙක් කෙරෙහිම මේ පීඩාව එනවා කියලා ලියවිල්ලේ කියනවා. හැම කෙනෙක් කෙරෙහිම. ඒගොල්ලන්ගේ මාස 5ක් තිස්සේ දිගටම වද දීලා ඒ පළවෙනි පද 12 අපි ඉගෙන ගත්තේ. ඒගොල්ලන්ව පුදුමාකාර විදිහේ වද හිංසාවල් පමුණවන්න ඒගොල්ලන්ට එන්නේ. හැබැයි උන්වහන්සේ වදහගෙන ඉන්න මනුස්සයා, උන්වහන්සේ අදහගෙන ඉන්න මනුස්සයා උන්වහන්සේට ප්‍රියමනාපව ප්‍රසන්න විදිහට ජීවත් වෙන්න. ඒ මනුස්සයා මේකෙන් නිදහස්. ඒ මනුස්සයා මේ පීඩාවල් වලින් නිදහස්. එයා මේවට මුහුණ දෙන්නේ නැහැ. ආශිර්වාදයක් අද දැනගන්න ලැබෙන එක. උන්වහන්සේ තුල නැවත උත්පාදනය ලැබ උන්වහන්සේත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පියවර ගත්ත මනුස්සයාට මේ පීඩාවල් එන්නේ නැහැ. දැන් අපි පොළවේ ඉන්නකොට අපිට තියෙන පීඩාවල් හරහා යන්නත් උන්වහන්සේගේ කරුණාව ධෛර්යය අපිට හැමදාම ලැබෙනවා. එහෙනම් අපි මොන තරම්නම් බාර වෙන්න ඕනේද මේ වැඩේට? තව කැප වෙන්න ඕනේද? ඇයි මූණ බිම ඇනෙනකම් විතරක් ඉන්නේ අනේ දෙවියනේ කියලා කියන්නේ? මම වැඩේම කියන්නේ දෙවියන් වහන්සේව සිහි කර කර ජීවත් වෙන්න කියලා. දෙයියෝ සිහි වෙනකන් ඉන්නේ නැතුව. ගොඩක් මිනිස්සු ඉන්නවා දෙයියෝ සිහි වෙනකන්. දෙවියන් වහන්සේව සිහි කර කර ඉන්නේ නැහැ. කොරෝනාව හැදුනම දෙයියෝ සිහි වෙනවා. මැරෙයිද දන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේත් එක්ක ඔබ යන ගමනක් නම් කොරෝනා නෙමෙයි මොන මරණාවත් ඔබ බය වෙන්නේ නැහැ. ඔබ බය වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඉදාහරණ දෙයක් මිසක් ඔබට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ සහතිකේ තියෙන්නේ ජීවත් වෙනකොට මේක. මේක ජීවත් වෙන්නේ නැතුව ඒ සහතිකේ වට එන්න බෑ. එහෙනම් ඔයා බොරුවක් කියන්නේ. ජීවත් වෙනකොට තමයි සහතිකේ තියෙන්නේ. ඉතින් දැන් 6 වෙනි හොරණෑව පිමිනකොට දෙවියන් වහන්සේ මතක් කරලා දෙන්නේ විනිශ්චය බේරෙන්න බෑ. කාටවත් බෑ බේරෙන්න. එහාට මෙහාට දුවලා දැක්කා ඒ කතාවේදී. දුවලා බේරෙන්න හැදුවා මිනිස්සු. මේ හොරණෑව ශබ්ද කරපුවාම මේක එන්නේ අර රත්තරන් පූජාසනය අස්සෙන් කියලා කියනවා. ඒ පූජාසනය අස්සෙම තමයි මිනිසුන්ගේ යාඥාවල් තිබුණේ මතකද? මිනිසුන්ගේ යාඥාවල් ඒකට සුවඳ දුමක් දෙවිඳුන්ට අපේ යාඥාවල් දෙවිඳුන්ට සුවඳ දුමක් කියලා අපි ඉගෙන ගත්තේද? අපි කරන යාඥාවල් කවදාවත් අහක යන්නේ නැහැ දෙවිඳුන් ඒවට පිළිතුරු දෙනවා කියලා. ස්වාමින් වහන්සේට ස්තුති වේවා. දැන් මේ ඒ පූජාසනෙන් ඒ අල්තාරෙන් තමයි අපිට මේ හඬ නික්මෙන්න එන්නේ. ඒ අල්තාරෙන්. ඒ අල්තාරය මත තමයි දෙවියන් වහන්සේට පුද පූජාවල් යාඥාවල් දෙවියන් වහන්සේගේ සෙනඟ. අපි ඒක දැක්කා දේව දූතයෝ උන්වහන්සේට සේවය කරනවා පූජාසනේ දැක්කද? එකපාරක් මම කියලා දුන්නේ දෙවියන් වහන්සේගේ දූතයෝ උන්වහන්සේගේ මණ්ඩපේ ඉඳගෙන උන්වහන්සේට සේවය කරනවා. ඒක යාඥාවේ තැනක්. දෙවියන් වහන්සේගේ මණ්ඩපය මිනිස්සු සමගයි. එහෙනම් ඒක යාඥාවේ තැනක් වෙන්න ඕනේ මිනිසුනේ. දෙවියන් වහන්සේගේ මණ්ඩපේ තියනවද ඔයගලන් ගාව? ඔයගලන් ඉන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේද? එහෙනම් ඒක යාඥාවේ ස්ථානයක් කියලා බයිබලයේ අපිට කියන්නේ.
යාඥාවේ ස්ථානයක්. ඒක කරුණාවේ ස්ථානයක්. ඒක දෙවියන් වහන්සේගේ ඉදිරියේ අනිත් අය වෙනුවෙන් අතරමැදිකම් කරන ස්ථානයක්. ඒකයි මම කියන්නේ ඔබ ඉන්නේ මණ්ඩපේ නම් ඔබ ඉන්න ඕනේ මණ්ඩපේ. දෙවියන් වහන්සේගේ මිනිස්සු හැටියට. එතන නෑ ඔබ. ඒකයි මම මේ කියන්නේ ඔබ එතන නෑ. ඔබ ඉන්නේ විනිශ්චය හොයාගෙන යන ස්ථානයේ දෙනා. වදනද කරන වාගේ මහන්සි ඔක්කොම ඉවර ඔක්කොම ඉවරයි. එක පොඩි නහරයක් එහාට මෙහාට වුණා නම්. එතකොටද දෙවියන් වහන්සේව හොයන්න බලාගෙන ඉන්නේ. එක පොඩි ස්නායුවක් එක පොඩි නහරයක් එහාට මෙහාට වෙන්න ඕනේ. අපේ ඒගොල්ලෝ බලන් ඉන්නවා එතකොට දෙවියන් වහන්සේට මම කැප වෙන්නම්කෝ. එතකොට මම පූජා එතකොට මම දෙවියන් වහන්සේට මොර ගසන්නම්කෝ. වීලු කරන්න එපා දෙවියන් වහන්සේත් එක්ක. ඔයා හිතාගෙන ඉන්නවද ඔයා හරි හයියයි ශක්තියයි අපිට එහෙම කවදාවත් මුකුත් වෙන්න බෑ කියලා. එක නහරයයි එක ස්නායුවයි එහාට මෙහාට වෙන්න ඕනේ. එච්චර වෙලාවක් කියන්නේ නැහැ නේ. ඒක මෙහෙම ඇහි පිල්ලම් ගහන වෙලාවක සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඔබ මේක ගැන බරපතල විදිහට හිතන්න. මිනිස්සු දෙවියන් වහන්සේගේ කරුණාව සුළුවට සලකනවා, දයාව සුළුවට සලකනවා. උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය සුළු කරනවා මිනිස්සු. එතකොට වෙන මුකුත් නැහැ මිනිසුන්ට ඉතිරි වෙන්නේ දෙවියන්ගේ උදාහස දඬුවම විතරයි. උදාහස සහ දඬුවම විතරයි ඉතුරු වෙන්නේ. මේව අහන්න මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කියන්නේ මට ආශිර්වාද කරනවා අපේ දෙවියන් වහන්සේ මං අත ගස්සන දෙයට ආශිර්වාද කරනවා කියන දේ අහගන්න. කියන දේ අහලා ඒක කරන්න. ආශිර්වාදයේ තියෙන එතනයි. එහෙම නැත්නම් මේවා විඳින්න සූදානම් වෙන්න. ලෝකයේ මිනිසුන්ගේ කරුණාව දෙවියන් වහන්සේගේ කරුණාව අදත් ප්‍රතික්ෂේප කරනවා. අපි සභාවේ ඉඳගෙනත් උන්වහන්සේගේ කරුණාව ප්‍රතික්ෂේප කරන තැනකද ඉන්නේ. සභාවේ ඉඳගෙනත් අපි තාමත් විනිශ්චයට ලක් වෙච්ච මිනිස්සු හැටියට දෙන්නේ. දේව සභාවේ මිනිස්සු විනිශ්චයෙන් නිදහස්. විනිශ්චයෙන් නිදහස් නම් විනිශ්චයෙන් නිදහස් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නකෝ. දේව සභාව විනිශ්චයෙන් නිදහස්. ඔබ විශ්වාසයේ ස්වාමීන් වහන්සේ කෙරේ තබලව නැවත ඉපදුනා නම් ඔබ විනිශ්චයෙන් නිදහස්. එහෙනම් විනිශ්චයෙන් නිදහස් වෙච්ච මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න බෑ. එනිසා මේකේ අපි දකින්නේ මේකේ තේමාව මම ඔබට කැමති. පොළව පිට තියෙන විශාල යුද්ධය. ඒක තමයි අපි අද සාකච්ඡා කරන්නේ ස්වල්ප වෙලාවකට. පොළොව මත තිබෙන යුද්ධය. මේ පොළොව මත ඔයා දන්නවද 14යි 15යි පදවල කියනවා දේව දූතයාට කෙනෙක් කියන શબ્දයක් ඇසුනේ 13 වෙනි පදේ කියමු. එවිට ඒප්‍රාත් යන මහා ගංගාව ළඟ බඳින ලද දූතයන් 4 දෙනා ඔන්න බලන්න ඒප්‍රාත් ගංගාව ළඟ දූතයෝ 4 දෙනෙක්ව බැඳලා ඉන්නවා. දැන් පින්තූරයක් මවා ගන්න. මේ ඒප්‍රාත් ගඟ කියන එක බයිබලයේ අතිශයම වැදගත් ස්ථානයක්. ඒප්‍රාත් ගඟ. යුෆ්‍රේටිස් කියන ගඟ. ගංගාවල් 4න් ප්‍රධාන ස්ථානයක් ගන්න. ඒප්‍රාත් කියන ගංගාව. මොකද මේක ආශ්‍රිතව තමයි බැබිලෝනියාව ගොඩනගන්නේ. මේක ආශ්‍රිතව තමයි ඔක්කොම දුෂ්ටකම්, නපුරුකම්, විරුද්ධකම්, කැරලිකාරකම්, බොරුව, ඝාතනය, මිනිමැරීම ඔක්කොම පටන් ගන්න මේ ඒප්‍රාත් ගංගාව අසලින්. මොකද එතන තමයි ඒ දඟු වෙන්න තිබුණේ. ඒකයි උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය අපිට මතක් කරලා දෙන්නේ. මේ ඒප්‍රාත් ගංගාව අසල බඳිනු ලැබ සිටියා. කවුද බඳිනු ලැබ හිටියේ? දේව දූතයෝ 4 යක්ෂයාගේ දූතයෝ 4 දෙනෙක්. යක්ෂයාගේ දූතයෝ මේ දේව දූතයෝ නෙමෙයි. දේව දූතයෝත් ඉන්නවා යක්ෂයාගේ දූතයෝත් ඉන්නවා. උන් මෙතනත් ඉන්නවා. හැබැයි වදන්නද ඔයා උන්වහන්සේව අදහගෙන ජීවත් වෙන මිනිසෙක් නම් ඔයා වෙනුවෙන් වෙන් කරපු දේව දූතෙක් ඉන්නවා කියලා. බව බලා ගන්න. ඒකයි අපි කියන්නේ සමහරකට අර අපි දේව දූතයාට නොසලකා ඉන්න පුළුවන් සමහරකට අපි කරන්න ඕනේ දේවල් අපේ අතින් සිද්ධ වුණේ නැති වුණාම දේව දූතයාට කරන්න ඕනේ උපස්ථාන මෙහෙවර අපේ අතින් සිද්ධ නොවී ඉන්න පුළුවන්. දැක්කද ආබ්‍රහම්ගේ කූඩාරමට කවුද ආවේ? දේව දූතයෝ 3 දෙනා. ආබ්‍රහම් මොකද කරුවේ? ඒගොල්ලන් ආදරෙන් පිළි අරගෙන ඒගොල්ලන්ට කෑම බීම දීලා තේරුණාද? ඒගොල්ලන් සොදොමේසා ගොමෝරාව විනාශ කරන්න යන ගමන් එතනට ආවේ. එතන තමයි සාරා hina උනේ. මට දැන් අවුරුදු 90යි මොන ළමයිද කියලා. එතකොට දේවදූතයා කිව්වා ලබන අවුරුද්දේ මේ කාලේට උඹ වදන්න යනවා දරුවෙක්ව උඹේ කුසෙන්. අවුරුදු 90. කුසෙන් මැරිලා තිබුණු ඒ කාන්තාවට දෙවියන් වහන්සේ දුන්න ඒ දූතයා තුලින් ඒ ආශිර්වාදය. ඒකවයින් අවුරුද්දේ මේ වෙලාවනට උඹ ගැප් ගන්න යනවා. දරුවෙක්ව බිහි කරන්න යනවා. ඒගොල්ලන්ගේ තුල තමයි මගේ පරම්පරාව මම ගොඩනගන්නේ කියලා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මේ ඒප්‍රාත් යන ගංගාව
ඒක ළඟ බඳින ලබ දූතයන් 4 දෙනා ගැන. පින්තූරයෙන් මව ගන්න. ඒප්‍රාත් ගඟ අසල බැඳලා හිටියා දූතයෝ 4 දෙනෙක්. මේ දූතයෝ 4 දෙනා පිටිපස්සෙන් එනවා. මිලියන 200කට වඩා වැඩි නපුරු ආත්ම සමුදාවක්. දැන් අපි කතා කරන්න යන්නේ 14 15 කියන මේ නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයේ කාලයක් ගැන. මිලියන 200කට වැඩිය නපුරු ආත්ම නිදහස් වෙනවා මේ දූතයෝ 4 දෙනත් එක්ක පොළවේ ඉන්න මිනිස්සුන්ට වද හිංසා පමුණවන්න. අනික හිතලා බලන්න මේ එකයක් එක්ක ආපුවමයි බේරෙන්න බෑ. එකයක් උගෙන් බේරෙන්න බැරි. මේක එකෙකුගෙන් බේරුණාම තව ඉන්නවා දහස් ගාණක් පිටිපස්සෙන් අල්ලගන්න. ඒකයි මම කියන්නේ ඔබට මේක පින්තූරයක් හැටියට මාව ගන්න. ඉතින් පළවෙනි කාරණාව මම ඔබට කැමති කියන්නේ මොකද්ද? නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයේ කාලයක් තියෙනවා 14යි 15යි පදවලට අනුව. දැන් ආත්මවල ක්‍රියාකාරීකම් මදිද? හා? මේ කාලේ නපුරු ආත්මවල ක්‍රියාකාරීකම් නැද්ද? කම්මැලිකම ගේන්නේ කොහෙන්ද? නපුරු ආත්මයක්. ප්‍රමුඛතාවය මිශ්‍ර කරගන්න කොහෙන්ද ගේන්නේ? නපුරු ආත්මයක්. මානසික තෘෂ්ණාවලට පෙළඹෙන්න කොහෙන්ද එන්නේ? අනාචාරකම් කරන්න සිතෙන්නේ කොහෙන්ද? නපුරු ආත්මයකින්. බොරු කියන්නේ කොහෙන්ද? නපුරු ආත්මයකින්. තමුන්ට අයිති නැති දේවල් ගන්න යන්නේ කොහෙන්ද? නපුරු ආත්මයකින්. ඊර්ෂ්‍යා කරනවාද? නපුරු ආත්මයක් අල්ලගෙන ඉන්නේ. නිදාස් වෙන්න. අනිත් ඒගොල්ලන්ට වැඩේම දොස් කිය විවේචනය කර කර ඉන්න ආත්මයක් ඔබට තියෙනවද? නපුරු ආත්මයක්. නිදාස් වෙන්න. නපුරු ආත්ම හැමතිස්සෙම බලාගෙන ඉන්නේ ඇතුලේ මගේ කාන්දු වෙන තැනකට. එතනට තමයි ආ ඇතුල් වෙන්නේ. එයාට වැහෙන්න බෑ මට. හැබැයි එයාට බලය දෙවිඳුන් දීලා තියෙනවා එළිය ඉඳගෙන මට ඒ ස්ථානයේ වද හිංසා පමුණවන්න. ඔබ ලාභයට ලෝභ වෙලා වැඩ කරනවාද? මිනිසුන්ගේ දේවල් කඩා වඩා ගන්න, මිනිසුන්ට හරියට දේවල් ඉෂ්ට කරන්නේ නැතුව, යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව යක්ෂ ආත්ම. ඒ හැම එකක් පිටිපස්සෙම යක්ෂ ආත්මයක් ක්‍රියාත්මක වෙන්නේ. අල්ලගන්න. හොයාගන්න ඔබගේ දුර්වල තැන කොතනද කියලා. ඔබ ඒක හදාගත්තේ නැත්නම් ඒක ඇතුලේ යක්ෂ ආත්මයක් ක්‍රියා කරනවා කියලා මම අද කිව්වා කියලා මතක තියාගන්න. ලියාගන්න පොතේ. යක්ෂ ආත්මයක් ඔබගේ දුර්වලකම තුල ක්‍රියා කරනවා කියලා. ඔය සෙල්ලම් කරන්නේ නිකන් කඩු කිනිසිත් එක්ක නෙමෙයි. පිස්තෝල තුවක්කු එක්ක නෙමෙයි. ඔයාට පේන්නේ නැති හතුරෙක් එක්ක. මම එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදය ඔබට මතක් කරලා දුන්නා. 12 වෙනි පදේ අපේ පොරබැදීම වනාහි ඇටලීම ස්මාන්ස් වලට විරුද්ධව නෙමෙයි. අධිපතිකම්, පරාක්‍රමධාරීන්, ලෝකාන්ධකාර මුලාදෑනීන්, ස්වර්ගීය ස්ථානවල ක්‍රියාත්මක දුෂ්ටකමේ ආත්ම වලට විරුද්ධවයි කියලා. මේව තේරුම් ගන්නකො. අට කැඩෙනකන් කෑග ගහ මම මේවා කියනවනේ. ඇයි මේවට ඉඩ දෙන්නේ ඔබගේ ජීවිතේ? ඇයි ඉඩ දෙන්නේ? මන් දන්නේ ඔබ කී දෙනෙකුට මේ වෙලාවේදී නපුරු ආත්ම කියන ඔයා කියන්නේ වහගන්න එපා බං උඹ පොඩ්ඩක් වෙන ඒවා කල්පනා කර කර ඉඳපන් මේ වෙලාවේ. ඔය කියන්නේ වහන්න යන්න බෑ. ඔය කියන්නේ ඔහොම නෑ. ඔයා කොච්චර හොඳද? ඔයා ඒක කරනවා මේක කරනවා. ඔයා කොච්චර හොඳද? එහෙම හඬක් දැහෙන්නේ ඔයාට. නැත්තම් ඔයාට අතුලින් එන පසුතැවිලි බැලලා. එහෙම හඬක් දැහෙන්නේ නෑ. ඔයා හොඳයි ගණන් ගන්න එපා. යා ඔය හැමදාම කියනවනේ. ඔයා ඒව ගණන් ගන්න එපා. ඔයා හොඳයි. මොනවාගේ හඬක්ද ඔයාට මම මේක කතා කරනකොට ඇහෙන්නේ? ප්‍රේමවන්ත සහෝදරී සෙල්ලම් කරන්න එපා යක්කුත් එක්ක. අපාය සැබෑවසේ යක්කු සැබෑයි. ස්වර්ගයේ සැබෑවසේ දෙවිඳුන් සැබෑයි. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට සැලසුම් කරලා තිබෙන දේ විනාශ කරන එක යක්ෂයාගේ අරමුණයි. ඌ ඒකට පුදුම මහන්සියක් දරනවා. එළිය විතරක් නෙමෙයි මෙතනදිත්. එළිය විතරක් නෙමෙයි මේක ඇතුළෙත්. ඒක නිසා ඔබ මේවා ගැන ප්‍රවේශම් වෙන්න. ඔබ අනතුරු ඇඟවි මම මේකන්නේ. මෙතනදී එනවා මේ නපුරු ආත්මවල ක්‍රියාකාරී කාලයක්. මේ නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයේ කාලයෙන් කාටද බේරෙන්න පුළුවන්? අපි දැනට ඉන්න වෙලාවේදී දැන් සුද්ධාත්මය වහන්සේ ඇත්තටම පසුතැවිල්ල ගෙනල්ලා අනේ ඇත්ත තමයි මම මේ කරපු වරද ගන්න මට සමා වෙන්න ස්වාමීනි මම ප්‍රවේශම් වෙනවා මම ආපහු මේවා සිද්ධ නොවෙන්න වග බලා ගන්නවා කියලා දැන් හිතා ගන්නකොට ඒක දෙවියන්වහන්සේගේ කරුණාවයි ඔබට. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයයි ඔබගේ. හැබැයි මේ කාලේදී ඒ වගේ ඒත්තු ගැන්වීමක් කරන්න ඒකට යටත් වෙන්න මේ කාලේ කියනවානේ අර 20 21 පදවල මෙච්චර අමාරුකම් එලත්
මේ මිනිස්සු නෙමෙයි පසුතැවිලි වුණේ කියලා. මේ මිනිස්සු දුක්ුන්නේ නැහැ ඒගොල්ලන්ගේ වරදවල් ගැන. ඒගොල්ලෝ දොස් තැබුවා. ඒගොල්ලෝ පසුතැවිලි වුණේ නැහැ. වරදවල් ගැන මෙහෙම කතා කරනවා. මේ වේදනාවල් ඔක්කොම විඳින්න වෙනකොට ඒත් පසුතැවිලි වුණේ නැහැ කියලා බයිබලයේ කියනවා. ඒත් රූප පස්සේ ගියා, අනාචාරකම් කෙරුවා, ශාස්ත්‍රකාරයෝ පස්සේ ගියා, බොරු කිව්වා, ඔක්කොම සල්ලාල කම් වල යෙදුණා කියලා කියනවා. මේ ඔක්කොම වෙද්දිත් මේ අල්තාරෙන් හඬක් ඇහෙනවා. හඬක් ඇහෙනවා. එප්‍රාත් ගංගාව අසල බැඳලා තිබෙන මේ ආත්ම හතර නිදහස් කරන්න ගිහිල්ලා. ඒ ආත්ම හතර විතරක් නෙමෙයි නිදහස් වෙන්නේ. ඒ ආත්ම හතරත් එක්ක මිලියන 200කට වැඩිය නපුරු ආත්ම එකත් එක්ක නිදහස් වෙනවා කියලා මේ බයිබලයේ කියනවා. විශ්වාස කරනවද? ඔබ විශ්වාස කරනවද? මිලියන 200කට වැඩි නපුරු ආත්ම අර හතර දෙනාත් එක්ක ඒ ප්‍රත් ගංගාව අතලින් නිදහස් කරනවා කිව්වා. කොහොම තියේද නේද යුද්ධේ? අපිට ඒකයි මේකේ අර තැනක් පෙන්නනවා. අපිට තැනක් පැහැදිලි කරලා කියනවා මේ එප්‍රාත් ගඟ අසල කියලා. බලන්න කොච්චර පැහැදිලිද කියලා මේ බයිබලේ. තැනක් පෙන්නනවා අපිට. පැහැදිලිවම තියෙන ස්ථානයක් ගැන බයිබලේ අපිට පෙන්නලා දෙනවා. මේ එප්‍රාත් කියන ගඟ, යුප්‍රටිස් කියන ගඟ. මේ ගඟ අසල තමයි. මෙතන තමයි දේවල් සිද්ධ වෙන්නේ කියලා. මම ඔබට කිව්වේ මේ ගඟ ගොඩක් සම්බන්ධයි ඉතිහාසයත් එක්ක. ඊශ්‍රායල් ඉතිහාසයත් එක්ක. පරණ ගිවිසුම අලුත් ගිවිසුම කතා කරනකොට මේ එප්‍රාත් ගංගාව හරි ප්‍රසිද්ධ තැනක්. ඉංග්‍රීසියෙන්. එප්‍රාත් කියලා කියන්නේ සිංහලෙන්. එහෙමනේ? හරිද ඒක? එප්‍රාත් කියන්නේ සිංහලෙන් නේ? ඔව් එප්‍රාත් ගඟ. අරුණි එක දාලා තියෙන මම හිතන්නේ සිංග්ලිෂ් වලින් ඒකයි ඒ. යුප්‍රටිස්. ඒක සිංග්ලිෂ්. ඒක එප්‍රාත් ගංගාව. එප්‍රාත් ගංගාව. එතකොට යුප්‍රටිස් කියලා තියෙනවද බයිබලේ කොහේ හරි? එහෙම නෑනේ. එප්‍රාත් කියලා තියෙනවා. එතකොට මේකේ එහෙම තැනක් තියෙනවා කියලා ඔන්න පෙන්නනවා. තැනක් තියෙනවා එහෙම. එප්‍රාත් ගඟ. ඒක අදටත් තියෙනවා. ඒ ගංගා අසල තමයි බැබිලෝනියාව පටන් ගත්තේ, බොරු නමස්කාර පටන් ගත්තේ, යක්කු වඳිනේව පටන් ගත්තේ, අනාචාරකම් පටන් ගත්තේ, කැරලිකාරකම පටන් ගත්තේ. ඒ දැන් උහින තිබුණේ එතන. එතන තමයි පළවෙනි මිනීමැරීම සිද්ධ වුණේ. පළවෙනි බොරුව, යක්ෂයාට අවනත වීම ඔක්කොම සිද්ධ වුණේ එතන. මේ එප්‍රාත් ගඟේ තියෙන වැදගත්කම ඒකයි. ඒක අසල තමයි මේ ඔක්කොම උනේ. ඒකයි බයිබලයේ කියන්නේ මේ එප්‍රාත් ගඟ අසල තමයි අර හතර දෙනාව බැඳලා ඉන්නේ. ඒ හතර දෙනාව බැඳලා ඉන්නේ එප්‍රාත් ගඟ අසල. එක්න් ඒගොල්ලන්ව නිදහස් කරන්න කියලා මේ රන් පූජාසනයේ අස්සෙන් හඬක් ඇහෙනවා. ගිහිල්ලා ලෙහන්න අර හතර දෙනාව කියලා. ගිය සුමානේ අපි දැක්කා අරින්ද කියලා කිව්වා වලක් නැති පතුල. මේ ගමන කියනවා ලෙහන්න අරුන් හතර දෙනාව කියලා. අම්මෝ එක බල්ලෙක්ව ලේලා ඉන්නකොට ගේකට මිනිස්සු යන්න බය. මුන් හතර දෙනා ලියපුවම මුන් හතර දෙනාත් එක්ක මිලියන 200ක් පස්සෙන් එනකොට කොහොම තියෙයිද නිකන් හිතලා බලන්න මේවා ඇත්තටම මවා ගන්න. මේක බොරු නෙමෙයි මේ ඇත්තටම සිද්ධ වෙන්න යන දෙයක්. ඒකයි මං කියන්නේ ඔබ ආදරය කරන ඔබගේ පවුලේ අය ගැන දැන් ලත වෙවි අඬාඬ යාඥා කරන්න. ඒගොල්ලන්ට ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක යන ගමන ඔයාගේ ජීවිතයෙන් පෙන්වන්න. නැත්තම් ඔයා දෙවියන් වහන්සේ තුල ඔයා යන ගමනේදී ඔයාගේ පසුතැවිල්ලත් ඔයා දෙවිඳුන්ට එක්ක යන ගමනේදී ඔයාට යන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සදාකාල සැනසීමට. හැබැයි ඔයා දකින්න යනවා ආදරය කරපු කෙනා එහා පැත්තේ පිච්චෙනවා. ඔයාට මුකුත් කරන්න බෑ. මුකුත් කරන්න බෑ ඔයාට. ඒකයි මේකේ තියෙන බරපතලකම. මේ පින්තූරේ හරි බරපතල විදියට පෙන්නනවා බයිබලේ. පෙන්නන්නේ අපිට ඒ බය ඇවිල්ලා ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න අපිට ඉඩ දෙන පිණිසයි. ආමෙන්. ඉතින් මේකේ බලන්න. තැනක් පෙන්නලා දෙනවා. කෙනෙක් කියන ශබ්දය දෙවනාන්සේ ඉදිරියේ තිබෙන රන් පූජාසනයේ අං 4 කෙනෙන් මට ඇසුනේ. එතෙන් තමයි ශබ්දය ඇහෙන්නේ. කියලා කියන ලෙහන්ඩරයව ගිහිල්ලා. හතර දෙනාව ලෙහන්න. උත්පත්ති 2:14 කියන තුන්වෙනි ගංගාවේ නම හිද්දෙල්කය අෂූර් දේශයේ ඉස්සරහින් ගලා යන්නේ ඒකය. ඊට පස්සේ යට තමයි තියෙන්නේ ඒප්‍රාත් කියන එක. ওই පදේම අනිත් කොටසේ. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙහෙම තැනක් තියෙනවා කියලා ලොකේෂන් එකක් පෙන්නලා තියෙනවා. ලොකේෂන් එක. දැන් ඔයගලගේ GPS එක ගත්තාම ලොකේෂන් එකක් තියෙනවා නේ. දැන් මේකෙත් අපි ගියාම ගිහිල්ලා ගැහුවොත් කැලවරි වර්ෂිප් චර්ච් කියලා ලොකේෂන් එක පෙන්නනවා. මේකේ ලොකේෂන් එක පෙන්නනවා. මෙතන දැන් හතර දෙනෙක්ව බැඳලා ඉන්නේ. ඒගොල්ලන්ව මම ලෙහන්ඩයි යන්නේ. ලොකේෂන් එක. කොහෙද ලොකේෂන් එක? ඒප්‍රාත් ගංගාව අසල. හතර දෙනෙක්ව බැඳලා ඉන්නවා. ලෙහන්ඩ යනවා ඒගොල්ලන්ව. මේක හරි ප්‍රසිද්ධ ස්ථානයක්.
මොකද එතන තමයි පළවෙනි පාපය සිද්ධ වුණේ. එතන තමයි පළවෙනි බොරුව සිද්ධ වුණේ. එතන තමයි මුලාව සිද්ධ වුණේ. එතන තමයි මිනිමැරීම සිද්ධ වුණේ. මම ඔයාලට කිව්වේ. මේ ගඟ අසල තිබුණ අවස්ථානේ එතන තමයි ඒ දන්න උයන තිබුණේ. ඒකින්ද බයිබලයේ මේක හරි වැදගත් ස්ථානයක් ගන්නවා එප්‍රත් ගංගාව. බබිලෝනයේ උත්පත්තිය මෙතන. බැබිලෝනියෙන් තමයි ඔක්කොම බොරු, යක්ෂ නමස්කාර, ඔක්කොම අනාචාරකම්, අහංකාරකම් මේ ඔක්කොම උල්පත එතන. බැබිලෝනියෙන් තමයි පටන් ගත්තේ එතන. ඒක බැබිලෝනියාව සමාන කරනවා ඔය මානසික ජීවිතයට, මානසික ස්ථානයට. බැබිලෝනියාව තමයි බොරුවේ උත්පත්තිය. එතන තමයි ආගම් මිනිසු පටන් ගත්තේ. එතන තමයි යක්ෂ නමස්කාරය, රූප නමස්කාරය පටන් ගත්තේ බැබිලෝනියාවේ. එහෙන් තමයි පටන් ගත්තේ. ඉතින් ගොඩාක් ඔය අද දවසේ තියෙන වැරදි ඉගැන්වීම්, වැරදි දර්ශන, වැරදි ආගම් අද දවසේ මිනිස්සු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන මේ හැම වැරදි දෙයකම මුල බැබිලෝනියාව. එහෙම තමයි බයිබලය අපිට කියන්නේ. මේ මෙතන තමයි මේක මේ නිම්රෝද්ගේ ස්ථානය. නිම්රෝද්නේ බැබිලෝනියාව කොට නගන්න හදන්නේ. ටවර් ඔෆ් බේබල් බාබෙල් කොට නගන නිම්රෝද්නේ. නිම්රෝද් කියලා කියන්නේ නෝවගෙන් පැනප්පෙන එක්කෙනෙක්. මම හිතන්නේ හාම්ගේ පරම්පරාවෙන් එන්නේ. යාෆෙත්ගේ නැත්නම් හාම්ගේ මට මතක නැහැ. නිම්රෝඩ් මේකේ කියනවා උත්පත්ති පොතේ 10:8 ඉඳලා 18 පද ටික. ඒකේ කියනවා නිම්රෝඩ්. මේ නිම්රෝඩ් කියන එක නේ අපේ නිම්රෝඩ් නෙමෙයි හොඳේ අපේ මේ මංජුලගේ නිම්රෝඩ් නෙමෙයි. එයාටත් ඒ නම තියෙන්නේ බලා ගන්න පොඩ්ඩක් ප්‍රවේශයෙන් නිම්රෝඩ් ගැන. එයා තමයි ඔක්කොම මේ නපුරු දේවල් වල මුල. ඔක්කොම අභක්තික නමස්කාරයන් වල මුල. අද දවසට වෙනකම්ම පවතින ඔක්කොම ඒ දෙවියන් වහන්සේ කෝප කරන දේවල් වල මුල නිම්රෝද්ගෙන් පැවතෙන්නේ. නිම්රෝද්ගෙන් පැවතෙන්නේ. නෝවගේ පරම්පරාවෙන් බලන්න නෝවා කියන්නේ දේවභක්තික ධර්මිෂ්ඨ මිනිසෙක් නේ. එයාගේ පරම්පරාවෙන් පැවතෙන මේ දුෂ්ටකම කරන්න මුල් වෙලා හිටිය නිම්රෝද් කියන මිනිසයා. එයාගෙන් තමයි මේක පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා ඔයාලට මම කියන්නම්. මේ ගංගාව ගැන කතා කරන දේවල් මේ ගංගාව ගැන කතා කරනකොට තවදුරටත් කියනවා මේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වෙන්නේ උත්පත්ති පොතේ 15:18 වෙනි වගන්තිය ඔබට ලියව ගන්න පුළුවන්. උත්පත්ති පොතේ 15:18. ඒක තමයි මේ මැද පෙරදිග සහ මේ එතනින් එහාට විහිදුනා වූ ස්ථානයන් වෙන් කරන ස්ථානයේ හැටියට බයිබලයේ පෙන්නන්නේ. ඉතින් මේක අපිට ස්ථානයක් නිරාවරණය කෙරුවා. ස්ථානය ඒ ප්‍රාත් ගංගාව. ස්ථානයක් සඳහන් කරනවා මෙතන. ඊට පස්සේ ඒ ස්ථානය තුල සිද්ධ වෙන සැලැස්මක් මතක් කරලා දෙනවා. මොකද්ද මේ සැලැස්ම? දැන් ඔබට මම කාරණාවල් තුනක්නේ මතක් කරලා දෙන්න යන්නේ අද මේ පණිවිඩය තුල. මොනවද පළවෙනි කාරණාව? මොනවද පළවෙනි කාරණාව? නපුරු ආත්ම ගොඩක් නිදහස් වෙන්න යනවා මේ කාලය තුල. නපුරු ආත්ම ගොඩක් නිදහස් වෙන්න යනවා. මිලියන ගාණක් හොදේ. සෙල්ලම් නැහැ. නපුරු ආත්ම මිලියන ගණනාවක් නිදහස් කරන්න යනවා මේ කාලය වෙනකොට. එතකොට මේ නපුරු ආත්ම ක්‍රියාත්මක වීම සම්බන්ධව සැලැස්මක් තියෙනවා. මොකක්ද ඒකේ සැලැස්ම? බලන්න මේ දේවදූතයෝ 4 දෙනා ඒගොල්ලන්ව කාලයක් බැඳලා තිබුණා කියලා කියනවා මේ එප්‍රත් ගඟ අස්සල. කාලයක් තිබුණා බැඳලා. තාම ඒගොල්ලන්ගේ කාලය ආවේ නැහැ. දැන් කාලය එනවා ඒගොල්ලන්ව නිදහස් කරන්න. ඒකට මාසයක් දවසක් මාසයක් අවුරුද්දක් දීලා තියෙනවා මේක. ඒකයි මම කියන්නේ සැලැස්මක් තියෙනවා කියලා. දෙවියන් වහන්සේ හැම වෙලාවෙදිම ක්‍රියා කරන්නේ සැලැස්මකටයි. එදා සැලැස්මකට උන්වහන්සේ ක්‍රියා කරුවා අදත් ඔබගේ ජීවිතේ උන්වහන්සේ ක්‍රියා කරන්නේ සැලැස්මකටයි. ඒ සැලැස්ම කරුණා කළා අඳුන ගන්න. ඒ සැලැස්ම අඳුන ගන්න. එහෙම නැති වුණොත් ආයේ සැලැස්මෙන් පිට ගිහිලා ඉතින් ඔයගේ ගැලවීම ඔය භුක්ති විඳින්නේ නැහැ. අවසානයේ ඇදහිල්ලෙනිත් ඔය වැටෙයි. ඇදහිල්ලෙන් වැටෙන්න පුළුවන්ද බැයිද? ඇදහිල්ලෙන් වැටෙන්න පුළුවන්. බයිබලයේ කියනවා හේබ්‍රේ පොතේ ඇදහිල්ලෙන් වැටුනොත් ආපහු නැවත ඒ ස්ථානෙට ඔබ පමුණවන්න බෑ කියලා. ඒකයි මම කියන්නේ බයෙන් වෙවුලුමෙන් පාවුලතුමා කියනවා 2:13 පිලිපි පොතේ උඹලගේ ගැලවීම ක්‍රියාවේ යොදවා පල්ලා කියලා. ප්‍රේමන්ත සහෝදර සහෝදරි මේක විහිළුවකට ගන්න එපා. මේක බරපතල දෙයක්. මේ පින්තූරයේ බලපතල පින්තූරයක්. මේක ඇත්ත දෙයක්. බොරුවක් නෙමෙයි. මේක නිකන් අපිව බය කරන්න වෙලා තියෙන දෙයක් නෙමෙයි. මේක ඇත්ත සිද්ධිය තුල දේව බය ඇති කරගෙන වඩා ප්‍රඥාවන්තව ප්‍රස්තාවල් අල්ලගෙන කාලේ නපුරු නිසා කාලේ ළඟ නිසා ඒ ප්‍රස්තාවල් අල්ලගෙන ජීවත් වෙන්නයි මේ වචන අපිට ස්වාමීන් වහන්සේ ගේන්නේ. ඒවා ඔය අසුළු කළොත් දුක් වේ ඔබට. ඔබට විතරක් නෙවෙයි ඔබ වටේ ඉන්න ඒගොල්ලන්ටත් ඒක බලපාන්න යනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතේ දෙයක් පටන් අරන් තියෙන්නේ. යහපත් දෙයක් පටන් අරන් තියෙන්නේ. ඒක සම්පූර්ණ කරනවා උන්වහන්සේ.
උන්වහන්සේගේ ලියවිල්ල ඒකයි. ආමෙන්. දැන් අපේ මේ අවුරුද්දේ තේමාව ඒකයි. මම නැවත ඔබව පමුණවනවා. ඔබගේ පළඟැටියෝ කාපු අවුරුදු මම ඔබට නැවත ලබලා දෙනවා. හැබැයි හඬට ඇහුම්කන් දෙන්න. ඒක කරන්න. ස්වයංක්‍රීය ලෙස ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඔබට නිකන් සුබාලුත් අවුරුද්දක් වේවා කිව්වට මේ අවුරුද්ද කොහොමද ඔබට සුබ වෙන්නේ යන්නේ? ඈපලිතේ තියෙනා වූ පාට ඇඳගෙන වෙලාවට අඩිය තිබ්බොත් ඔක්කොම සුබ වෙයිද? ඈපලිත තාම තියෙනවා. ගෙවල් වලක් තියෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඉතින් අපිට මෙතන ස්ථානයක් පෙන්වලා දුන්නා. ඒකම අපිට මෙතන සැලැස්මක් ගැන දැනුම් දීමක් කරනවා. ඒ සැලැස්මක් ගැන දැනුම් දුන්න දැන් හොඳේ. ඔන්න දැන් දවස මාසේ අවුරුද්ද කිව්වා. මේක සිද්ධ වෙන්නයි යන්නේ දැන් මම මේක කරනවා කියලා. ඊට පස්සේ මේක සිද්ධ වෙන කාරණාවත් උන්වහන්සේ එළිදරව් කෙරුවා. මොකද්ද සිද්ධ වෙන කාරණාව? මේක සිද්ධ වෙන කාරණා මේකේ අරමුණ මොකද්ද? මේක සිද්ධ වෙන හේතුව මොකද්ද? 15 වෙනි පදේ තියෙනවා. 15 වෙනි පදේ කියනවා එවිට මනුෂ්‍යයන්ගෙන් 3න් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් නියම පැයටත් දවසත් මාසයටත් අවුරුද්දටත් ඒක මම කිව්වේ සැලැස්මක් උඩ මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේකේ මිනිස්සුන්ගෙන් 3න් එකක් මරණ පිණිස ඒගොල්ලන්ට දූතයන් 4 දෙනාව නිදහස් කරනු ලැබුවා කියලා. මොකද්ද අරමුණ දූතයන් 4 දෙනාව නිදහස් කරන? පොළවේ වාසීන්ගෙන් 3න් එකක් මරන්න. දැන් බිලියන 7.4ක් විතර ඉන්නවනේ. 7.4ක් ලෝකේ මිනිස්සු ජීවත් වෙන දැනට ජනගහනය. ඕකෙන් හරි අඩකට වැඩිය මේ දේවල් වලින් මැරෙන බවනේ මේ කියන්නේ. අඩකට වැඩිය මේ විදිහට මැරෙන බවනේ මේ කියන්නේ. ඉතින් මේක ඔය දන්නවද අපිට එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ අපි දැක්කා අර 125ක් පොළවේ හිටිය වාසීන්ගෙන් 125ක් මරණු ලැබුවා. හරිද? 125ක් මරණු ලැබුවා එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ 125ක් හිටිය පොපියුලේෂන් එකෙන් මැරුවා. ඒගොල්ලන්ව මැරුණා. ඊට පස්සේ එළිදරව් 8:11 කියනවා තවත් බිලියන ගාණක් මැරුණා. දැන් එන්න යන කාලය තුල තවත් බිලියන ගාණක් මැරෙන්න යනවා. දැන් මේ බිලියන ගාණට ඔබගේ ආදරය කරන ඔබ දන්න ඔබගේ මිනිස්සු අයිති ඇති. වර්ධනද එහෙමනේ බිලියනයක් වෙන්නේ. එක එක්කෙනා එකතු වෙලානේ. එතකොට ඔයාගේ පවුලේ අය ගැන මොනවද ඔයා කරන්නේ? ප්‍රවේශමෙන් වැඩ කරනවද? සුභාරංචිය ජීවත් වෙනවද? ඒගොල්ලන්ට සුභාරංචිය දකින්න සලස්වනවද ජීවිතේ? නැත්තම් ආගමක් අදාගෙන ඔහේ සැනසීලා ඉන්නවද ආගමත් එක්ක? අපි ඉතින් අපේ ආගමේ වැඩ කටයුතු හරියට කරනවනේ අපි ආගමේ. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය භයංකරයි අරමුණක් සඳහන් කරලා තියෙනවා 15 වෙනි පදේ. එවිට මිනිස්යාගෙන් 3න් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසෙටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටියේ දූතයන් 4 දෙනා මුදනු ලැබුවෝය. 15 වෙනි පදේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ අපි ඒක දකින්නේ විනාශකාරී ක්‍රියාවන්ගේ අවධියක් මේක. විනාශකාරී ක්‍රියාවන්ගේ. ඒක තමයි මම ඔබට කියන්න යන්නේ මේ දවසේ ප්‍රධාන කාරණාවල් 3ක්. පළවෙනි එක නපුරු ආත්මවල ක්‍රියාත්මක වීමේ කාලයක්. පළවෙනි කාරණාව. හොඳේ. නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයේ කාලයක්. ඒක තමයි පළවෙනි කාරණාව. ඒක යටතේ මම ටිකක් කතා කරුවා ඔබට. දෙවෙනි එක විනාශකාරී ක්‍රියාවන්ගේ කාලයක්. විනාශකාරී ක්‍රියාවන්ගේ කාලයක්. දෙවෙනි එක. තුන්වෙනි එක දූෂිත හැසිරීම් වල කාලයක්. දූෂිත හැසිරීම්. ඒ කියන්නේ මේ දැනට ඔබ ජීවත් වෙන දූෂිත හැසිරීම වගේ බොහෝ වාර ගණනක් වැඩියෙන් දූෂිතව ජීවත් වෙන්න යනවා මේ කාලේ මිනිස්සු. ඒකයි මෙච්චර දුක පැමිණිලා 20 21 පදවල කිව්වේ. තාම පසුතැවිලි වුණ නෑ මේ මිනිස්සු කියලා. ඔය කාරණාවල් තුන. දැන් මේකේ ගොඩක් සංකේත තියෙනවා මට ඕනේ නෑ ඔයගොල්ලන්ව පටලවන්න මේකට. මට ඕනේ මේ පද කීපය තුල තියෙන කාරණය සරලව ඔබ අවබෝධ කරගන්න. මේ සරලව අවබෝධ කරගැනීමේදී ඔබ දැනගන්න ඕනේ මේ කොටසේ කියනවා අපිට නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්න යනවා. දැනටම සිද්ධ වෙනවනේ පොළවේ නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයන්. දැනටම සිද්ධ වෙනවනේ මදිද ඒක අපිට? දැනට වෙනේම මදිද අපිට? යක්ෂයාගේ, භූතයාගේ, පෙරේතින්ගේ, කුම්බයන්ඩයන්ගේ ක්‍රියාවල් මදිද? දැන් මට ඊයේ ත්‍රාර එකෙක්නේ අපේ අර පුතා මේ කවුද බ්‍රදර් අපේ මෙතන හිටියේ මගෙත් එක්ක ඒ දරුවා කවුද? බ්‍රයන් මාක්. එයා මට ඊයේ රෑ කෝල් කළා පාස්ටර් මං හරිම නපුරු හීනයක් දැක්කා. මං දැක්කා හීනේදී ඒක හීනකට වැඩි එක දර්ශනයක් මම දැක්කා. එක්කෙනෙක් මගේ ගාව ඉන්නවා. මාව ස්පර්ශ කරනවා. ඊට පස්සේ ගෙදර ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ට ඇහෙනවා මේ මොනවාද මේ වලලු කරමත අර ගෙජ්ජිය එල්ලගෙන කාන්තාව ඇවිදින්නේ සද්දේ සලං සද්දේ සලං හරිද නේද ඇවිදිනකොට සලං ගෙජ්ජිය ඇඳගෙන ඇවිදිනකොට
අන්න ඒ වගේ සද්දේ හෙනවා ගේ වටේම. මං එයාට යාඥා කළේ පුතා ඔයා බය වෙන්න එපා. යේසුස් වහන්සේවත් එක්ක ඉන්නවා. ඔයා බය වෙන්න එපා. මං එයාට යාඥා කෙරුවා. මං කෝ ශක්තිමත් වෙන්න. ස්වාමීන් වහන්සේවත් එක්ක ඉන්නවා. මේ නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයන් අදත් එහෙමම තියෙනවා. ওই වැටුණු දූතයන්ගේ නිදහස් කරනු ලැබූ වලෙන් අර අපි දැක්කේ අර පතුලක් නැති වල ඒකෙන් නිදහස් කරනු ලැබූ උන් වැටුණා වූ බොහෝ දූතයෝ සෙනගක් ඉන්නවා පොළවේ ඒවා දන්නවා. පොළවෙන් තුනෙන් එක ස්වර්ගයෙන් තුනෙන් එකක් එළව දැම්ම දෙවියන්වහන්සේ කියලා තියෙනවා අහලා තියෙනවද? ස්වර්ගයෙන් තුනෙන් එකක් දේව දූතයෝ පොළොවට හෙළුවා කියලා දෙවියන් වහන්සේ. ඉතින් දැන් මේ ඔයාගේ මේ ආච්චි නැන්දයි සීයයි නෙමෙයි ඔය සක්මන් කළා ගෙජ්ජි හොලවනවා හැඳ සලස්වන්නේ. ඒ සැබෑ යක්ෂ ආත්ම. ඒගොල්ලෝ ක්‍රියාත්මකයි පොළවේ. සැබෑ යක්ෂ ආත්ම. ඒක බොරු නෙමෙයි. ඒක බොරු නෙමෙයි. මට එක්කෙනෙක් කිව්වා එයා දවසක් නිදිගෙන ඉන්නකොට එයා මලගේක ඉන්නකොට එයා නිින්ද ගියාලු යට එකපාරට. නිින්ද ගියාම යට එකපාරට දැනුණලු ඔළුව හිල් වෙනවා. ඔළුව හිල් වෙලා ඔළුවේ හිල තියෙන තැනට කට තියලා උරනවා. එයාගේ ලේ ඔක්කොම උරනවා. සැබෑ සිදුවීමක්. එයා දකින්නේ ඒක දර්ශනයක් හැටියට. අර අපේ අර සහෝදරිය මට කිව්වා මාව උස්සගෙන ගිහිල්ලා ගොරක ගහේ තියලා මට ගොරක කවනවා ගොරක යකා. මං කිව්වේ උට ගොරක යකා කියලා. අත්ත උඩ මෙහෙම ඉන්දෝලා ගොරක කඩලා ගොරක කවනවලු යාට. ගොරක දැන් මේවා ඔයගලන්ට හීනෙන් පේන්න ඕනේ නැහැ හොඳේ. ගොරක කවනවලු ගොරක යකා. ඊට පස්සේ මොනවද දන්නවද වෙන්නේ? යා නැගිටින්නේ උණ සහලෝන උණක් එක්ක. ඊට පස්සේ කට්ටඩිය ගෙනල්ලා නූලක් දානවා. ඒ බොරුව කර කර හිටිය කාලයක් එක දවසක් යාව මට හම්බුණා ඉතින්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. එයා නිදහස් වුණා. ඒ ස්වාමීන්ගේ සුභාරංචිය තුල. ස්වාමීන් වහන්සේ නිදහස් කෙරුවා යාව. එතන ඉඳලා එයා යක්කුන්ට ගොරක කවන්න පටන් ගත්තා. දැන් ඔබට ඕනේ මොකද්ද? යකා ඔබට ගොරක කකා ඉන්නව දකින්නද නැත්නම් ඔයා යකාට ගොරක කවනවා පෙන්වන්නද? මොකද්ද ඕනේ වාට? තීරණය කරන්න අද තීරණය කරන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ මතක් කරලා දෙන්නේ අපිට. මේක ඇත්තයි. ඔයා දන්නවා දානියෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ දානියෙල් 10 අපිට කියනවා 12 13 පදවල දානියෙල් කරපු යාඥාවට පිළිතුරු හම්බුන්නේ නැහැ සුමාන 3ක් දවස් 21ක්. මේ දවස් 21ම පර්ෂියාවේ රජුරෝ නැත්නම් පර්ෂියාවේ කුමාරයා කියලා කියන්නේ ප්‍රින්ස් ඔෆ් පර්ෂියා කියලා කියන්නේ. ඒ කියන්නේ යක්ෂයාට. මේ යක්ෂයා බලන්න උත්තර දුන්නේ. ඔහු මට කතා කරලා දානියෙල් බයනවන්න මක්නිසා නුඹ තේරුම් ගන්න නුඹේ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වන්ටත් නුඹේ සිත යොමු කරගත් පළමුවෙනි දා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි. පර්සියා රාජ්‍යයේ අධිපතියා 21 දවසක් මට විරුද්ධව සිටියේ. නමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මිකායෙල් තෙම මට උපකාර කරන්නට ආයේ. එසේ මම පර්සියාවේ රජවරුන් වෙතෙහි ප්‍රමාද වුනෙමි. බලන්න මේ දානියෙල්ගේ යාඥාවට පිළිතුරු අරගෙන දේවදූතයා එනකොට යක්ෂයාගේ ආත්මය ඇවිල්ලා බාධා කෙරුව එන්න දුන්නේ නැහැ. දවස් 21ක පොර බැඳිල්ලක් තිබුණා කියලා කියනවා ස්වර්ගීය ස්ථානවල. මිකාኤල් කියන දේවදූතයා ඇවිල්ලා උදව් කරලා තමයි යකාගෙන් ජයගත්තේ කියලා කියනවා. මේ සෙල්ලම් කරන්න එපා යක්කුත් එක්ක. ඒකම ඔබට කියන්නේ දුර්වල තැන් තියෙනකොට ඒවා වහගන්න. මොකද යකා ඒක ඇතුලේ ක්‍රියා කරනවා. ඔයාගේ ජීවිතේ දුර්වලකම් ඔයා දන්නව මොනවද කියලා ඒ. කම්මැලිකම්, සරලව සලකන දේවල්. කරුණාකර ඒවත් එක්ක කටයුතු කරන්න. නැත්නම් යකා ඒක ඇතුලේ ක්‍රියා කරනවා කියලා මතක තියාගන්න. යකා ක්‍රියා කරන්නේ ඔබට යහපතකට නෙමෙයි. යක්ෂයා එන්නේ හොරකම් කරන්නයි, මිනි මරන්නයි, විනාශ කරන්නයි. යේසුස් වහන්සේ කිව්වා මම ආවේ නුඹට ජීවනය දෙන්න. ඒක අධික ලෙස දෙන්න කියලා. ආමෙන්. තේරුම් ගන්නකො මේක සබාව. දෙවියන් වහන්සේගේ හඬ අපිට තියෙනවා සැබෑ යුද්ධයක් මේ පොළවේ. ඉතින් මම ඔබට කිව්වා අපිට තියෙනවා යකත් එක්ක කාලයක්, නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයේ කාලයක්. ඒක දැනටත් තියෙනවා පොළවේ. මේක 10 ගුණයක් නෙමෙයි 100 ගුණයක් වැඩි වෙන්න යනවා. පොළවේ ඉතුරු වුණොත් එහෙම අපි. දෙවනුව කියනවා විනාශකාරී කාලයක් කියලා. විනාශකාරී කාලයක් 16 ඉඳලා 19ට. මේ දූතයෝ 4 දෙනාව ලෙහුවම මේ ඒප්‍රාත් ගංගාව ළඟ තියෙන ඔයන්න ඒගොල්ලන්ගේ මෙහෙවීම, ඒගොල්ලන්ගේ මෙහෙවර තමයි ඒගොල්ලන්ට කරන්න තියෙන පොළවේ වැසියන්ගෙන් 3න් එකක් මරණ එක. 3න් එකක් මරණ එක. ඒක තමයි ඒගොල්ලන්ගේ කොටස ඒගොල්ලන්ට කරන්න තියෙන. 3න් එකක් මරන්න. ඒකට තමයි ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ මේ
මොනවාද මේ යක්ෂයා ඒගොල්ලන්ට පවරලා තිබෙන්නා වූ කාරණාව. විශාල හමුදාවක් ගැන කතා කරනවා 16 වෙනි පදේ. ඒක තමයි මම ඔබට කිව්වේ. මිලියන 200කට වැඩිය විශාල සමූහයක් නිදහස් කරනු ලබනවා මේ හතර දෙනත් එක්ක කියලා. ඒ හමුදාවේ චිත්‍රය පෙන්වනවා 17 ඉඳලා 19ට. ඔබට කියවන්න පුළුවන්. හමුදාවේ චිත්‍රය. ඒක පෙන්වනවා මොන තරම් විශාල හමුදාවක්ද මේක? ඒකලා දැන් ඕකට මිනිස්සු එක එක මේ පොළවේ කාරණා ලෝකෙට මේ ඊජිප්තුවේ නැත්තම් වෙන රුසියාවේ එක කතන්දර ගේනවා. ඒවනේ මම කියන්නේ මේව ඇත්තටම නපුරු ආත්ම. ඒ මිනිස්සු හරහත් දැන් අද ඉන්නා වූ පාලකයෝ හරහත් යක්ෂයාට පුළුවන් ක්‍රියා කරන්න. පාලකයා හරහා ක්‍රියා කරන්නේ යක්ෂයා. ඊයේ මං අහගෙන අපේ ජනාධිපතිතුමා කියනවා මට හොඳිනුත් පුළුවන් කරන්න මට නරකිනුත් පුළුවන් කරන්න. ඊයේ ජනාධිපතිතුමා මං අහගෙන කියනවා මට හොඳිනුත් පුළුවන් මට නරකිනුත් පුළුවන්. මේ පාලකින්ගේ ජීවිත තුළ දෙවනන්සේ ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒගොල්ලෝ මේ මැවිල්ලටනේ වඳින්නේ. මේ මැවිල්ලට වඳිනකොට කවුද ඒගොල්ලන්ගේ දෙවියෝ? කවුද ඒගොල්ලන්ව පසුරවන්නේ? කවුද ඒගොල්ලන්ව පාලනය කරන්නේ? ඒගොල්ලන්ට පොඩ්ඩක් රිදුණු ගමන් ඒගොල්ලන් ඔක්කොම විනාශ කරන්න පුළුවන් තැනක ඒගොල්ලෝ ඉන්නේ. ඒ බලයෙන් හින්දා. කොහොමද ඒ වගේ ඒගොල්ලන්ට නපුරාගේ බලය එකතු වුණාම මොනතරම් විනාශයක් ඒක තුලින් කරන්න පුළුවන්ද? එනිසාමගේ ප්‍රේමවන්ත ඒකයි මම කියන්නේ යාඥා කරන්න අපේ නායකයෝ ගැන යාඥා කරන පාලකයෝ ගැන යාඥා කරන්න. ඔයාලට තේරුණාද? ඒගොල්ලෝ වගකීම් දරනකොට ඒගොල්ලන්ට බලය තියෙනකොට යාඥා කරන්න ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨ හස්තය තුල මේ සෙනගව පාලනය කරන්න කරුණාව ලැබේවා කියලා. ඒගොල්ලන්ට උදව්වක් නැහැ. ඒගොල්ලන්ට උදව් තියෙන යක්කුන්ගෙන් විතරයි දෙවිඳුන්ගෙන් නැහැ. දෙවියන් වහන්සේ පත් කරන්නේ. හැබැයි අපිට වගකීම බාර දීලා තියෙන ඒගොල්ලෝ ගැන යාඥා කරන්න. අපි ඒගොල්ලන් ගැන මොරගසන්න තියෙනවා කිතු බැතියක් නැටියට. රණ්ඩු කර කර ඉඳලා වැඩක් නැහැ. චෝදනා කර කර විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ. කිතු බැතියට තියෙන්නේ ධන ගහන්න. ඔයගේ පවුලේ කටයුත්තෙත් ඒකයි. කිතු බැතියට තියෙන්නේ ධන ගහන්න. රණ්ඩු කළා වැඩක් නැහැ. ඔයාලට රණ්ඩු කළා දිනන්න තැනක් නැහැ. ඒ නිසා මේ විශාල හමුදාවක් හොඳේ 16 වෙනි පදේ කියන්නේ. ඒක ගැන හොඳ පින්තූරයක් මේකේ පෙන්නනවා. මේ හමුදාව ගැන. ඒගොල්ලෝ මේගොල්ලෝ මහා විනාශකාරී දේවල් කරන්න එන විශාල හමුදාවක්. ඉතින් මේ සංකේතය තුල අපිට මතක් කරලා දෙන්නේ බලන්න ඒගොල්ලන්ගේ ඒකේ කියනවා මේ මොනවද ඒකේ කියන්නේ? ඒකේ කියනවා මේ 17 ඉඳලා 19ට මෙසේ අශ්වයන් උන්පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි. ගිනිද ගිනි ගල්ද ගෙන්දගම්ද ආකාර වූ ලායවැසුම ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයාගේ හිස් වාගේය. උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය. උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් 3න් කොටසක් මරණු ලැබුවේ. මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේ උන්ගේ වල්ගා සර්පයන්ට සමානව හිස් වලින් යුක්ත විය. ඒවයින් උන් අනතුරු කරති. ඔය දැක්කද අර පින්තූරයක් දාලා තියෙන එකේ කටින් නික්මෙන්නේ ගින්දර. අස්සයා ඇඟ මූණ සිංහයාගේ නික්මෙන්නේ ගින්දර කටින්. ඒක තමයි පින්තූරය. මේ සංකේත හැටියට මේවා පෙන්වලා දෙන්නේ. මේ එන හමුදාව මොන වගේද කියලා. ඒ සංකේත භාෂාවෙන් කතා කරන්නේ. මේක ගැන ගොඩාක් විස්තර 17 ඉඳලා 19 දින ඔබට ඒවා කියවන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ප්‍රධාන කාරණාව මම අවසන් කරනවා ඒකත් එක්ක. මේ කාලේ දූෂිත හැසිරීමේ කාලයක්. දූෂිත හැසිරවීම් වල කාලයක් මේ කාලය. මේ දැන්ට තියෙන දූෂිත කාලය වගේ නෙමෙයි. මේ වගේ බොහෝ වාරයක් වැඩියෙන් තියෙන දූෂිත කාලයක මේ තමයි මේ දැන් ඉතුරු වෙන්න යන සෙනග ඉන්න යන්නේ. ඒක ඔබගේ අම්මා වෙන්න ඇති, තාත්තා වෙන්න ඇති, අයියා වෙන්න ඇති, නංගි වෙන්න ඇති. එයා ඉන්න යන්නේ මේ වගේ කාලයක. ඒ නිසා දැන් අඬලා දන ගහලා යාඥා කරලා දිනා ගන්න උත්සාහ කරන්න. ස්වාමින් වහන්සේ වෙතට නැත්තම් ගියොත් ගියා හොඳේ. ගියාට පස්සේ මෙහෙ දාන දීලා නිකන් හිත සනසන දේවල් කරන්න එහෙම එන්න එපා. මේ අපි ඒව කරන්නෙත් නැහැ. මෙහෙව අපි කරන්නේ නැහැ. දැන් ඉන්නකොට ජීවිතේ ඔයාගේ ආඩම්බරකම් අතහැරලා ඔයාගේ සහෝදරයට ඔයාගේ සහෝදරියට ආදරය කරන කෙනාට යේසුස් වහන්සේගේ ආදරය දකින්න සලස්වන්න. මම මේ ළඟදී පාදුක්කේ ගියා. ඒ සභාපාලකතුමා මට ආරාධනා කළා ඔයාගේ ගොඩක් කට්ටියක් එකතු කරලා රැස්වීමක් තියෙනවා කියලා. පිට අය ගොඩක් හිටියා. ඒ රැස්වීමේදී මං කිව්වා මිනිසුන්ට මම වැඳලා ඕගලන්ගෙන් ඉල්ලන්න. ප්‍රතික්ෂේප කරන්න එපා යේසුස් වහන්සේගේ ආදරය කියලා. මේ මිනිසුන්ට මං කතා කරුවා. සම්පූර්ණයෙන්ම වෙනස් වෙනක මම දන්නේ නැහැ අලුත් වෙනක. මං කිව්වා වැඳලා අනේ ඕගොල්ලෝ යේසුස් වහන්සේගේ ආදරය ප්‍රතික්ෂේප කරන්න එපා. ස්වාමින් වහන්සේ උන්වහන්සේව දන්නා වූ සෙනගට අපිට කියලා තියෙන්නේ
පූජාසනේ ළඟ ඉඳගෙන මොර ගසන්නේ ඒගොල්ලෝ ගැන. යාඥා කරන්න, මැදිහත්කාරකම් කරන්න. මේක වැඩේ තියෙන්නේ මේකට ඇවිල්ලා සභාවේ ඉඳගෙන සැපසෙල්ලමයි හොයන්නේ. විවේකයමයි හොයන්නේ, නිදහසමයි හොයන්නේ. ඔයා දැන් යේසුස් වහන්සේගේ වහලෙක් නේ. ඔයා කොහොමද මේ පොළවේ නිදහස් මිනිසෙකුට ජීවත් වෙනවා? යේසුස් වහන්සේගේ වහලෙක්. යේසුස් වහන්සේගේ වහලෙක් නම් තමයි ඔබට නිදහසේ ජීවිතය තියෙන්නේ. නැත්තම් ඔබ ඉන්නේ ලෝකයට වහල්ල, මාංශයට වහල්ල, යක්ෂයාට වහල්වනේ ඔයා ඉන්නේ. ඒකෙන් නෙමෙයිද යේසුස් වහන්සේ මේ කුරුසේ මැරිලා අපිව බේරගත්තේ. එහෙනම් ඒක සාධාරණද අපි තව දුරටත් ලෝකයට වහල් වෙලා, යක්ෂයාට වහල් වෙලා, මාංශයට වහල් වෙලා ඒවා කියන දේවල් කර කර ඉන්න යුතුයද අපි? දේශනාකාරය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය කියන්නේ මේ පොළවේ ඉන්න හැම කෙනෙකුගේම හැම මිනිසෙකුගේම යුතුයකම දේව බය ඇතුව ජීවත් වීමයි කියලා. දේව බය ඇතුව ජීවත් වීම හැම මිනිසෙකුගේම යුතුයකම. මොකද දේව බය අනිත් හැම බයකින්ම ඔබයි මාවයි නිදහස් කරන්න හින්දා. එහෙම නැත්නම් ඔබ අනිත් ඔක්කොම දේවල් වලට බය. අද දවසේ මිනිස්සු එහෙමයි. අනිත් ඔක්කොම දේවල් වලට බයයි, දෙවනාන්සිට බය නැහැ. හැම දෙයකටම බයයි. දෙවිඳුන්ට බය නැහැ. හැබැයි ඔබ දෙවිඳුන්ට බය වුණොත් අන් හැම බයකින්ම ඔබ නිදහස් වෙනවා කියලා බයිබලයේ කියනවා. එතෙන්ටයි අපි එන්න ඕනේ කිතුබැතිය හැටියට. ආමෙන්. එතන වගේ ක්‍රිස්තියානි ජීවිතය සරලව සලකන්න එපා. වගේ ආත්මික ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබව ගෙනියන්න මේ ආත්මික ගමනේ. දෙවිඳුන්ව අත්දැකීමෙන් උන්වහන්සේ තුල ප්‍රීති වෙමින් ඉස්සරහට යන්න ඔබට උදව් කරන්න අපි හැම උත්සාහයක්ම දරනවා. හැමදාම උදේට ඔබට සිතවිල්ලක් එවනවා. මෙනෙහි කරන්න. මේක යාඥාවෙන් මෙනෙහි කරන්න. වෙලාවක් දෙන්න උදේ පාන්දර නැගිටලා දෙවිඳුන්ට. ඒකයි මම අර ඉස්සලා හරි කේන්තියෙන් කතා කරේ ඕගොල්ලන් මේ නිර්හාර යාඥාවේ දවස් 5ක් කාලයක් අපි පැවැත්වුවේ කා වෙනුවෙන්ද? පිට මිනිස්සු ඇවිල්ලා ආශිර්වාදය ලැබුවා. මම සේවය කරන සභාවේ මිනිස්සු මේකේ ආශිර්වාදය ලැබුවේ නැහැ. ඒක ගැනයි මට තියෙන දුක. මම සේවය කරන සභාවේ මිනිස්සු ඒකේ ආශිර්වාදය ලැබුවේ නැති එක ගැන. මං විතරක් නෙවෙයි මගෙත් එක්ක සේවය කරන අනිත් ඔක්කොම දූතයෝ ටිකත් මගෙත් එක්ක කතා කරලා කිව්වේ ඒකයි. මොනතරම් කනගාටුද පාස්ටර් මේ වැඩේ. මේක තිබ්බේ මිනිස්සු වෙනුවෙන්. හැබැයි මිනිස්සු නෙමෙයි මේක ගානකට ගත්තේ. අනිත් ඔක්කොමල්ලා මගෙත් එක්ක ඇවිල්ලා කතා කරලා ඒක කිව්වා. මටත් දැනුනේ ඒකමයි. ඒක තමයි මම ඔබට පටන් ගන්නකොටම ඔයගොල්ලෝ හිතන්නේ හොඳ නැති නෝට් එකක පාස්ටර්ද පටන් ගත්තේ කියලා. දැන් ඊට වැඩි හොඳ නැතිව නේද ඇහුවේ දැන්. ඉතින් මේව ගැන කරුණාකරලා සැලකිලිමත් වෙන්න. මේවා වෙනුවෙන් අපි මහන්සි වෙන්නේ අපිට වෙන වැඩක් නැති හින්දා නෙමෙයි. අපිට තියෙන එකම වැඩේ ඔබව දෙවිඳුන්ට ලං කරවන වැඩේ. ඔබට තියෙන එකම වැඩේ ලං කරන්න උත්සාහ කරන අපිට සහයෝගය දෙන්න. සන්තෝෂෙන් ප්‍රීතියෙන් ඒක ඔබට කරන්න. නැත්නම් ඉතින් මම ඒක දුකෙන් කනගාටුවෙන් කිව්වොත් ඔබට ඒක වැඩක් නැහැ කියලා බයිබලයේ කියනවා. ඒක ඇත්තයි. ඒකින් සමගිය ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය අපි දකිනවා අස්සීන්ට තිබුණා සිංහ මූණු. ඒකෙන් පෙන්වලා දෙන්නේ මොකද්ද? භයංකරකම. භයංකරකම. ඊට පස්සේ ඒක කියනවා මේ මිනිස්සු ඒ සිංහයාගේ මූණ තිබුණු අස්සයාගෙන් නික්මුනේ ගින්දර. ඒ ගින්දරෙන් මිනිස්සු මැරුණා කියලා. ඒ ගින්දරෙන් ආපු ගෙන්ද ගම් වලින් මිනිස්සු මැරුණා කියලා. ඒගොල්ලන්ගේ ඔළුවල බලය තිබුණා වගේම ඒගොල්ලන්ගේ වල්ගවල සර්පයෝ වගේ මිනිසුන්ට දෂ්ට කරන්න බලයක් තිබුණා කියලා මේකේ කියනවා. වල්ගවල මිනිසුන්ව මරන්න. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය මේවා සුළු කරන්න එපා. මේවා දෙවනාංශය අපෝ නිකන් බය කරන්න නෙමෙයි කියලා තියෙන්නේ. මේවා සැබවින්ම සිද්ධ වෙන දේවල් වලට සූදානම් වෙන්නයි අපිට මේක කියලා තියෙන්නේ. ආමෙන්. එනිසා මේක ගැන කරුණාකරලා අවධානය යොමු කරන්න, පසුතැවිලි වෙන්න. පසුතැවිලිලා ස්වාමීන් වහන්සේගේ කරුණාව ඉල්ලන්න. අතපසු කරපු දේවල් ගැන දුක් වෙලා ස්වාමීන් වහන්සේට කියන මේක හරීම දූෂිත කාලයක් මේ අපි යන කාලය. මේ කාලයේ දූෂිත බව ඇති. මෙතනින් එහාට එන්න යන්නා වූ දූෂිත කාලය ගැන කතා කරලා වැඩක් නැහැ නේද? ඊට පස්සේ එන්න යන දූෂිත කාලය ගැන. මිනිස්සු තුල මොකද්ද තියෙන යහපත? ඔයයි මමයි තුල පොඩ්ඩක්වත් යහපත නැහැ. ඒක යේසුස් වහන්සේගේ යහපත්කමයි අපි තුල තියෙනවා නම් යම් යහපත්කමක් තියෙන්නේ. රෝම පොතේ කියනවා අපේ උගුරු මිනි වලවල් කියලා. උගුරු මිනි වලවල් කියලා. රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ. උගුරු මිනි වලවල්. ඉතින් මේකේ බලන්න මිනිස්සයා තුල මොන යහපතක්ද තියෙන්නේ. මිනිස්සයා රෝම පොතේ 3:10 ඉඳලා 23ට ඔබට ලියා ගන්න පුළුවන්. කියවන්න ගෙදර ගියාම.
රෝම 3:10 ඉඳලා 23ට කිසිම මිනිසයාට යහපත්කමක් නැහැ දෙවිඳුන්ගෙන් එන යහපත්කම ඇරෙන්න. ඊට පස්සේ අපිට 20 වෙනි පදයට එනකොට අපිට කියනවා මිනිස්යාගේ තියෙන දූෂිතභාවය. නමස්කාරයත් දූෂිතයි එයාගේ. එයා නමස්කාරයත් දූෂිතයි. මේක කියන්නේ මේ මහා පීඩා කාලයේදී ගොඩාක් ආගමික වැඩ කටයුතු සිද්ධ වෙන්න යනවා කියලා. දැනට වඩා. දැනටත් ගොඩාක් ආගමික වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අපි ටීවී එක දැම්මොත් කොහේ හරි ආගමික වැඩ කටයුත්තක්. මීට වැඩිය මේක බොහෝසේ වැඩි වෙන්න යනවා මහා පීඩා කාලයේදී. ඒක තමයි රැවටිල්ල. ඒක තමයි මුලාව. ඒක තමයි සුදු අස්සයා. තේරෙනවද? යක්ෂයා කියන ඔයාට ඔයා හරි හොඳයි ඔයා ඒක කරන්න ඔයා ගහන ආවන්න ගහට එක බෙද්ද ඔතන්න ඔයා ගහ වටේ කැරකෙන්න මුට්ටිය අරගෙන හරි හොඳයි ඔයා හරි හොඳයි ඒකට ගොමෝලින් හැදුවත් කමන්නේ හඳුන් කූරු පත්තු කරන්න ගොමෝලින් හඳුන් කූරු හදන්නේ බලනකොට ඒක වැඩේ ඒ කමක් නෑ ඒවා පත්තු කරන්න වල් පූජා තියන්න හරිද නේද බාරහාර ඒව බැඳ ගන්න වාහනේ එල්ල ගන්න ඉස්සරහා මොනවද එල්ල ගන්න කියන්නේ මිරිස් කරලුයි දෙහි ගෙඩි ඒවා එල්ල ගන්න අර ස්ටියරින් වීල් එකේ ගැට ගන්න සත පහක් හරි කමක් නැහැ ඒක ගැට ගහලා තියන්න ඒක ඔව් මල් මාලාවක් මෙහෙම දාලා තියන්න රෙයා ස්ක්‍රීන් එක ගාව ඉස්සරහා රතු පාට මල් මාලාවක් දාලා තියන්න ඒකල පිටිපස්සෙන් ගහන්න යේසුස් වහන්සේ ඔබට ආදරේ කියලා ඒක තමයි මුලාව ඒක තමයි රැවටිලිකාර ආගමික දේ කුරුස එල්ලගෙන යන්න ඔක්කොටම පේන කුරුසයක් එල්ල ගන්න මේ ආසියාතික රටවල් වල මේ දුෂ්ටකමේ නපුරුකමේ ආත්මවල ක්‍රියාකාරීත්වය බොහොම වැඩි යුරෝපයට වඩා. මොකද දන්නා? යුරෝපයේ මුල ඉඳලම මේ දෙවියන් වහන්සේගේ පණිවිඩය අහපම මිනිසුන්ගේ යටත්කමක් තිබුණා මුල් කාලේ යුරෝපයේ. ඒ පදනම මත යුරෝපයේ මිනිසුන්ගේ ජීවිතවල ඇත්තටම මේක කිඳා බහැලා තිබුණා ඒගොල්ලන්ට. ඒකනේ එහෙන් ආවේ මෙහාට සුභාරංචිය. මේ ආසියාතික රටවල් වල තියෙන්නම යාග හෝමා. හෝමා ගම තියෙනවා එහා පැත්තේ කිලෝමීටර් 3ක් එහා පැත්තේ. හෝමා ගම. යාග හෝම වලින් පිරිච්ච ගම. ඔබ හෝම ගමින්ද? යාග හෝම වලින් පිරිච්ච තැනින් ඔබ එන්නේ. යක්කු අරක් අරගෙන තියෙන තැන් ඕවා. මේ ප්‍රදේශයේ ලේසි තැනක්ද? මේ සේවයේ පිහිටවනකොට මොන තරම්නම් මට පීඩාවල් ප්‍රශ්න තිබුණාද? අපි වටකල්ල ඉන්නේ පන්සල් වලින් මෙතන. මොන තරම්නම් පීඩාවල් අපි මුහුණ දුන්නාද මේ සේවය ගොඩනගද්දී? 5 දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ සේවය. අද දවසේ ව්‍යාප්ත වෙන්න දෙවිඳුන් සැලැස්සුවා උන්වහන්සේගේ විශ්වාසවන්තකම හින්දා අපිට. ඒක තේරුම් අරගෙන අපි ඒකට යටත් වෙනකොට දෙවියන් වහන්සේ දේවල් කරන්න පටන් ගත්තා. දැනුත් කරනවා. ඒක නිසා ඔබ දෙවියන් වහන්සේ උසුළු කරන්න එපා. ඔයාගේ ඇස් ඉදිරි පිට තියෙන දෙවිඳුන් කරපු දේවල්. ඔයාගේ ජීවිතේ තියෙන, ඔයාගේ පවුලේ තියෙන දෙවිඳුන් කරපු දේවල්. ඒවා සුළු කරන්න එපා. වඩා කැප වෙන්න දෙවිඳුන්ට. කවදාවත් ඔයාට පාඩු වෙන්නේ නැහැ දෙවිඳුන්ට කැප වෙනකොට. ඩීඑල් මූඩි කියන දේවගැත්තුම එක දවසක් මට අද ගොඩාක් වැඩ තියෙනවා. මම වැඩි වෙලාවක් දෙවියන් වහන්සේ තුල රැඳිලා ඉන්න ඕනේ කියලා. අපි අද ගොඩාක් වැඩ තියෙනවා. ආපෝ පිස්සුද මොන නමස්කාරද? අද මම අරහෙ යන්න තියෙනවා, මෙහෙ යන්න තියෙනවා, මේක කරන්න තියෙනවා, ඒක කරන්න තියෙනවා. මොන නමස්කාරද? අපිට වැඩ ආද? කනගාටුයි. ඔයාටම තේරෙන්න ඕනේ ඔයා කොහෙද යන්නේ කියලා ඔකත් එක්ක. දෙවියන් වහන්සේ බරපතල සලකපු මිනිස්සයා ස්ථානයේ මූලික ස්ථානයේ ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ දෙවිඳුන්ටයි. ඊට පස්සේ තමයි යාගේ වැඩ. මොකද එහෙම දීපුවම තමයි මේ වැඩේ කරගන්න මගේ වැඩ කරගන්න මට හරියට හසුරුවා ගන්න දෙවිඳුන්ගේ කරුණාව ලැබෙන්නේ. ඒක දීපුවම එහෙම. ඒකයි අර දේවගැත්තුමා එහෙම කියන්නේ. අද මට ගොඩාක් වැඩ තියෙනවා. මං අද වෙනදට වැඩි දෙවියන් වහන්සේගේ පාමුලේ ඉන්න තියෙනවා. එතකොට ඔයා පැය 4ක් කරන්න ඕනේ දේ විනාඩි 15න් වාට කරලා ඉවර කරන්න ප්‍රඥාව දෙවිඳුන් දෙනවා. මිනිස්සු මුණ ගස්සනවා අවස්ථාවන් හදලා දෙනවා. මේක තේරුම් ගන්නකො සභාව කරුණා කළා. සුළු කරන්න එපා දෙවියන් වහන්සේගේ දේවල්. දෙවියන් වහන්සේට ලං වීම සුළු කරන්න එපා. අද දවසේ නමස්කාරය ගත්තත් එතන තියෙන එන්ටර්ටේන්මන්ට් විතරයි. එන්ටර්ටේන්මන්ට් තියෙන්නේ නමස්කාරේ. හැබැයි නමස්කාරය නෙමෙයි තියෙන්නේ. ඒකින්ද තමයි අපි මෙතන පොරබදින එක තමයි මම වැඩේම කියන්නේ ඩ්‍රම් එක අඩු කරන්න, බේස් එක අඩු කරන්න. නැත්තම් එන්ටර්ටේන්මන්ට් එක කියන්නේ. නිවිච්ච හදවතකින් නිශ්චල හදවතකින් නමස්කාර කරන ගන්න දෙවිඳුන්ට. දේව සභාව ඒ වගේ තැනක්. මිනිස්සු මේ ඔක්කොම මැද්දේ තියාගෙන රත්තරන් වලින් හදපු, රිදි වලින් හදපු, මැටි වලින් හදපු, ලී වලින් හදපු ඒවා ඉස්සරහ අපිට දාන නමලා කියනවා නේ අපිට උදව් කරන්න.
මොනතරම් මෝඩයනේ මිනිස්සු හම්බ කරන්න සල්ලි වලට දීලා තියෙනවා දෙයියන්ගේ තැන. දෙයියොන්ගේ මල්ලිනේ සල්ලි. ඒකනේ අර එක්කෙනෙක් මට කියනවා දෙයියොන්ගේ මල්ලිලු සල්ලි. අද මම වෙන්දට වැඩි වෙලාවක් ගන්නවා කරන්න දෙයක් නැහැ. මේ ටික ඔක්කොම කියන්න ඕනේ. මේ ටික ඔක්කොම කියන්න කිව්වොත් නම් තාම අදි වේ වෙලාව. එහෙනම් දැන් කිව්ව ටික ඇද්ද? මිනිසුගේ নমස්කාරය දූෂිත වෙලා තියෙන්නේ. මිනිසුගේ වැඩ ඔක්කොම දූෂිත වෙලා තියෙන්නේ. ඒකයි මට කියන්න ඕනේ. මිනිසු මිනි මැරීම වනාද කොච්චරනම් ළමා ඝාතනයන් සිද්ධ වෙනවද කුසවල් තුල. ලංකාවේ මේක මේ පුංචි තිතක් වගේ වුණාට අඩුම ගානේ 400කට 500කට වැඩිය දවස ගානේ ගබ්සා කිරීම වෙනවලු ඔයා දන්නවද? 400කට 500කට වැඩිය. ඔයා දන්නේ නැහැ කොහෙද වෙන්නේ කියලා. හොරාට වෙනවා ඒවා. ඔයත් ඒව කරගෙන ඉන්නවත් දන්නේ නැහැ. පසුතැවිලි වෙන්න දැන් මේක ඇහෙනකොට. ගබ්සාවල්. උස තුල හැදුණු දරුවාව මරන්න මොකද්ද ඔයාලට තියෙන අයිතිය? මෙතනත් ඉඳගෙන ඉන්නවත් දන්නේ නැහැ ඔබ ඒ වගේ අය හැටියට. දැන් ඇහෙනකොට පසුතැවිලි වෙන්න. පසුතැවිලිලා කියනනේ ස්වාමීනි මට අනුකම්පා කරන්න කියලා. විනෝදයට කැමති, ප්‍රීති වෙන්න කැමති. ඒකේ විපාකයේ විඳින්න කැමති නැහැ. ඒකයි ඒ. මිනිමැරීම. දහස් ගණනින් ළමයින දහස් ගණනින් ලෝකේ විනාශ වෙන්නේ මේ ලංකාවේ මේ පොඩි තිතක 400-500ක් දවසකට මරනවා නම් දැන් ඒක වැඩි වෙලා ඇති ෂුවරකට මට පේනවා. දැන් තාක්ෂණයේ දිනුනේ ඒක නිසා දේවල් වැඩි වෙලා ඇති. ශාස්ත්‍ර බලන එක, කේන්දර බලන එක, පත්‍රේ ගත්ත ගමන් ලග්නේ බලන එක. ඔයාලට මං කිව්වා ඉරු කඩා වැටලා තියෙන්නේ, හඳු කඩා වැටලා තියෙන්නේ. ඉර අඳුරු වෙලා, හඳ ලේ වෙලා, තරු කඩා වැටිලා. මොනවද අපේ මේ ග්‍රහ ලෝකවත් එක්ක අපිට දෙන සම්බන්ධය? ග්‍රහ ලෝක වලට වල වෙඩිදව කරන්නේ. ඒ ග්‍රහ ලෝකෙ මෙතනින් එහාට ගියාලු ඔහොම නපුරුලු කාලේ. දැන් සිකුරා ගාවලු ඉන්න බ්‍රහස්පතියා ගාව ඇවිල්ලා. බ්‍රහස්පතියා සිකුරා ගාවට ගිහිල්ලලු. ඔන්න ඒක තමයි. ඉතින් දැන් ඒව පස්සේ දුවනවා. වෙලාවල් හොයනවා. මිනිස් ඝාතන, මායාකාර දේවල්, වේශ්‍යකම් සෑහීමකට පත් වෙන්නේ නැහැ පවුල ජීවිතය ගැන. වේශ්‍යකම් කියලා කියන්නේ කාම මිත්‍යාචාරයේ වේශ්‍යකම කියන වචනේ බයිබලයේ තියෙනවා. මේගොල්ලන්ට ස්වර්ග රාජ්‍ය අයිති නැහැ. වේශ්‍යකම කියලා කියන්නේ තාම විවාහ වෙලා නැහැ. හැබැයි විවාහ වෙලා අය වගේ හැසිරෙනවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ විවාහ වෙලා අනියම් සම්බන්ධතා එක්ක ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා මේව කරන ඒගොල්ලන්ට ස්වර්ග රාජ්‍ය අයිති නැහැ කියලා. මේක අහගන්න සහෝදරය සහෝදරිය. මේවා ගැන දැනුවත් වෙන්න. හොරකම. කොහින් හරි කමන්නේ තමුන්ගේ මඩිය තද කරගන්න තමයි උත්සාහ කරන්නේ. දෙවියන් වහන්සේ අපිට අනුකම්පා කරන සේක්වා. බොහෝ සෙනගක් මේකත් එක්ක තමයි ජීවත් වෙන්නේ. නැගිටින්න සභාව. අපි අද ඉගෙනගත්ත කාරණාවල් ප්‍රධාන කාරණාවල් තුනක්. මේ ප්‍රධාන කාරණාවල් තුනේ අපි ඉගෙන ගත්තා නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වයේ කාලයක් තියෙන්න යනවා, විනාශකාරී ක්‍රියාවන්ගේ කාලයක් තියෙන්න යනවා, දූෂිත හැසිරීම් වල කාලයක් එළඹෙන්න යනවා. එනිසා මේකෙදී ප්‍රවේශම් වුණේ නැත්නම් මේ කාලයේදී ඔබගේ නෑයෝ, ඔබගේ අම්මා තාත්තා, ඔබගේ සහෝදර සහෝදරියෝ ඔබ ආදරය කරන අය ගැන ඔබ තැකීමක් නැතුව මෙහෙම ජීවත් වුණොත් සරලව ඒගොල්ලන්ට වෙන්න යන දේ ගැනයි මම මේ ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නේ. පින්තූරයක් හැටියට මට ඔබගේ මනසේ අඳින්න ඕනේ උනේ. ඒක මනසේනේ මේ හදවත ඇතුලේ කොටා ගන්න දැන්. කොටාගෙන දෙවියන් වහන්සේට ගෞරවයෙන් බයෙන් ජීවත් වෙන්න. පවුල තුල ජීවත් වෙන්න. කඩා වැටලා තිබුණාද යාඥා ජීවිත ගොඩනගන්න ආපහු. පවුලේ নমස්කාරය යාඥාව පටන් ගන්න. දේව සභාවේ ඔබට සේවය කරන්න ලැබෙන අවස්ථාවල් මග අර ගන්න එපා. ඒවට කාලය දෙන්න. දෙවියන් වහන්සේට දීලා වරද්දගත්ත කවුරුත් නැහැ. දෙවියන් වහන්සේට කාලය දීලා, දෙවියන් වහන්සේට ටැලන්ට් දීලා, දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය දීලා වරද්දගත්ත කිසිම කෙනෙක් නැහැ. ඉදිරියට ඉන්න යන්නෙත් නැහැ ඔබ ඒක කරනවා නම්. යේසුනි ඔබේ කරුණාවන්. ඒ ගීතිකාවත් එක්ක එන්න ස්වාමින් වහන්සේට নমස්කාර කරන්න.